සමන්තහා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. උතුම් භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා. ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා. මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම වූ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු ශාසන ආරක්ෂකයින් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රවණාපිලාසී කාරුණික පින්වත්නි, අද මේ පින්වත් හැම දෙනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ
භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊ타ත්ම වටින ධර්ම කාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අද ධර්ම දේශනාව සඳහා මා මාතෘකා කරගන්නට අදහස් කරගත්තා සංයුක්ත නිකායෙහි සඳහන් කණ කියන සූත්‍ර දේශනාව. අපේ භාග්‍යවතුන් වහන්සේ දවසක් භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා ලාභවෝ භික්කවේ සුලද්දංගෝ භික්කවේ. මහණෙනි නුඹලාට මනා ලාභයක් මේ ලැබිලා තියෙන්නේ. නුඹලා මනා ලැබුමක් ලබලා තියෙන්නේ. මොකටද? බ්‍රහ්මචර්යාව වඩන්ඩ සුදුසු භවයක් ලැබුණු එක. අපේ භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා මහණෙනි නුඹලා මේ ලැබපු ලාභය අප්‍රමාදීව කටයුතු කරන්න. අපේ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණාව දේශනා කරද්දී උන්වහන්සේ විශේෂයෙන්ම භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ ශ්‍රාවකයන්ට කියනවා අප්‍රමාදීව වීරිය වඩන්න කියලා. භාග්‍යවතුන් වහන්සේ මොකද්ද මේ දේශනා කරන මනා ලාභය? බ්‍රහ්මචර්යාවෙන් වාසය කරන්න සුදුසු භූමියක් ලැබිච්ච එක. ඒක තමයි මනා ලාභය. අපේ භාග්‍යවතුන් වහන්සේ මේ දේශනා කරන්නේ ඔබත් මමත් ලබලා තියෙන මේ මනුෂ්‍ය ආත්ම භාවය. මේ මනුෂ්‍ය ආත්ම භාවයේ තිබෙන වටිනකම අපේ භාග්‍යවතුන් වහන්සේ මනාකොට අපට දේශනා කරනවා. පිටුතරේ කල්පනා කරලා බලන්න සැබෑවටම මේ ලැබපු මනුස්ස ජීවිතය කොයිතරම් වටින මනුස්ස ජීවිතයක්ද කියලා. ඔබත් මමත් ලබලා තියෙන මේ මනුෂ්‍යාත්ම භාවය කොයිතරම් වටින මනුෂ්‍යාත්ම භාවයක්ද කියලා පින්වත්නි ඔබ කල්පනා කරලා බලන්න. අද බොහෝ දිනෙකට තමන්ට මේ ලැබිලා තියෙන මනුෂ්‍ය ආත්ම භාවයේ පිළිබඳ බොහෝ දිනෙක සමහර වෙලාවට පසුතැවිල්ලකට කනස්සල්ලයකටපත් වෙනවා මිහිම හිතලා. අපි ලංකාව වගේ රටක ඉපදුනාට වඩා අනේ අපි බටහිර වගේ රටක ඉපදුනා නම් අනේ අපි ධනවත් රටක ධනවත් පවුලක ඉපදුනා නම් සමහර දිනෙක මෙහෙම හිතලා මැසිවිලි නගනවා. පින්වත්නි අපි කල්පනා කරලා බලමු සැබෑවටම මේ ලැබපු මනුෂ්‍ය ආත්ම භාවය අපි ලබලා තියෙන්නේ
දුර්වල ස්ථානිකද කියලා. ලංකාව වගේ රටක උපන්න අපට මිහි තිබෙන වටිනකම පින්වතුනි බොහෝ දෙනෙකුට දැනෙන්නේ නැහැ. අපේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මනුෂ්‍ය ආත්ම භාවයක උපදිනවා කියන එක අති දුර්ලභයි. ඒක උන්වහන්සේ දේශනා කරන්නේ හරියට කන කැස් බෑවෙක් වියසිදුරින් අහස බලනවා වගේ. කන කැස් බෑවා ඉන්නේ මහ මුහුදේ ගැඹුරේ. අවුරුදු 100කට එක වතාවක් මේ කන කැස් බෑවා ඒ මහ මුහුදේ පතුලේ ඉඳලා උඩට එනවා අහස බලන්න. හැබැයි කන කැස් බෑවට ආවට නිකම් අහස බලා ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ. ඔහුට ඒක සඳහා විය ගහක විය සිදුරක් තියෙන්නට ඕන. කල්පනා කරලා බලන්න වියගස් කොහෙන්ද පින්වතුනි මහ මුහුදේ. භාග්‍යවතුන් වහන්සේ මේ දක්වපු උදාහරණය හරිම දුර්ලභ උදාහරණයක්. අහගෙන ඉන්න කෙනෙකුට අදහා ගන්නත් බෑ ලෝකේ මෙහෙම දෙයක් වෙයිද කියලා. පින්වත්නි භාග්‍යවතුන් වහන්සේට ඕනකම වෙලා තිබුණේ එහෙම අපට හිතන්න පුරුදු කරවන්න. ඒ උදාහරණය ඒ තරම් දුර්ලභ අහන කෙනෙකුට මේක කවදාවත් වෙන්නේ නෑ වගේ අදහසක් එන උදාහරණයක් තමයි භාග්‍යවතුන් වහන්සේ මෙහිදී අපට ඉදිරිපත් කළේ. මොකක් අවබෝධ කරවන්නද? භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඊටත් වඩා දුර්ලභයි මනුෂ්‍ය භවයක් ලබනවා කියන කාරණාව. දවසක් බුදුරජාණන් වහන්සේගේ ළඟට එක්තරා භික්ෂුන් වහන්සේලා දෙනමක් භික්ෂුන් වහන්සේලා පිරිසක් ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මනුෂ්‍ය ලෝකේ ඉපදිච්ච හැම මිනිසෙක්ම මැරිලා ආයිමත් මිනිස්සුયો වෙනවද කියලා. භාග්‍යවතුන් වහන්සේගේ පිළිතුර උනේ මහණ මේ ලෝකේ ඉන්න සෑම මිනිසෙක්ම මැරිලා ආයිමත් මිනිස්සු වෙලා උපදින්නේ නැහැ. හරියට උදාහරණකින් කියනවා නම් උන්වහන්සේ වැඩ හිටපු තැන උන්වහන්සේ නිය පිටට පස් ටිකක් අරගෙන මේ නිය පිටට පස් ටිකක් ගත්ත කියන කාරණාව බුදුරජාණන් වහන්සේ අට කතාවේ විස්තර කරලා තියෙනවා. අපි නියපොත්ත පොළොවේ හෝරලා ගන්නකොට යම් පොළවක නියපොත්ත අග කොටස පොළොවේ හූරනවා. ඒක තවත් පැහැදිලි කරලා කියනවනම් හුණු පිරියම් කරපු බිත්තියක නියපොත්තේ අග ඒ බිත්තිය දෙකේ උඩට ඇදගෙන යන්නේ. එතකොට අර බිත්තියේ තිබෙන හුණු සල්පයක් මේ නියපොත්තේ අග ගෑවෙනවා. අන්න ඒ නියපොත්තේ අග පස් පිඬක් තියෙනවා භාග්‍යවතුන් වහන්සේගේ. ආන්න ඒ පස් පිඬ උදාහරණයකට අරගෙන කියනවා මහණෙනි මේ මනුෂ්‍ය ලෝකේ මිනිස්සු අතර මෙන්න මේ තරම් මහ පොළොව තරම් මිනිස්සු ඉන්නවා නම් ආයිමත් නැවත මිනිස්සු වෙලා උපදින්නේ මෙන්න මේ අතෙහි නිය පිඬෙහි අග තිබෙන පස් කොටස හා සමානයි. එතකොට බලන්න භාග්‍යවතුන් වහන්සේ දක්වපු උපමාව කොයිතරම් සංකීර්ණ උදාහරණයක්ද.
ඒ තරම් අති දුර්ලභ මනුෂ්‍ය ආත්ම භාවයක් ලබලා අපේ පිංගුතුන් කල්පනා කරලා බලන්න අපට හිතෙනවා ලංකාවේ සමහර දෙනෙකුට හිතෙනවා ලංකාවේ උපන් ඔබත් මමත් තමයි බොහොම අඩු පින් ටිකක් වියදම් කරලා උපන් ජීවිතය කියලා. මම මේ කාරණාව උදාහරණයකින් පැහැදිලි කළ දෙන්න. අපි හිතමු ලංකාවේ උපන්න කෙනෙක් මේ ලංකාවේ උපදින්නේ නැතුව බටහිර යුරෝපයේ වගේ රටක ධනවත් පවුලක ධනවතෙක් වෙලා උපදිනවා. පින්වත්නි, ඒ ධනවත් කෙනා තමන්ගේ පෙර කුසල් බලය නිසාම උපන්දා සිට මනුස්ස ජීවිතේ යම් සැපයක් තියෙනවා නම් ඒ සියලු සැප අතර උසස්ම සැප ඒ මිනිසයා විඳිනවා. ගෙවල් දොරවල්, ඇඳුම් පැළඳුම්, රන් රිදී මසු කහවණු, යාන වාහන, ඉඩකඩ මේ සියල්ලංගෙම මට මේ දේ නෑ කියන්න බැරි මට්ටමට ඉහළම සැප සම්පත් ගොඩක් ඒ කෙනා විඳිනවා. මෙහෙම විඳින මේ කෙනා පින්වත්නි, අපි හිතමු මනුෂ්‍ය ලෝකේ මෙවන් කාලයක ඔය සැප වින්දොත් ඒ කෙනා උප්පරිමට ඕනනම් සැප විඳීවි අවුරුදු 100ක්. අවුරුදු 100ක් උපරිමටම ඕනනම් ඔය සැප ටික විඳීවි. අවුරුදු 100කට පස්සේ ওই මිනිසයා මරණයටපත් වෙනවා. හැබැයි ඉපදුනේ බටහිර යුරෝපය වගේ රටක. දැන් මෙහිම උපන් නිසා මේ මිනිසයාට බුදුරජාණන් වහන්සේ වඳින්න පුළුවන් කමක් ලැබුණද? නැහැ. බණපදයක් අහන්න පුළුවන් කමක් ලැබුණද? ලැබුණේ. සංඝ රත්නයට දන් ටිකක් දී ගන්න පුළුවන් කමක් ලැබුණද? ලැබුණේ. බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන්ගේ වචන තුනවත්, බුද්ධ කියන වචනේවත්, ධම්ම කියන වචනේවත්, සංඝ කියන වචනේවත් මේ මිනිසයාට අහන්න ලැබුණේ. එහෙම හිටපු මේ මිනිසයා පිගති මරණයටපත් වෙලා අපේ පින්වතුන් කල්පනා කරලා බලන්න කොයි තැනක නම් උපදින්නට ඇද්ද? එහෙම මැරෙන කෙනා ඊළඟ ආත්ම භාවයේ දුගති භවයක උපදින්නට පුළුවන්. අපි ඊළඟට කල්පනා කරලා බලමු මේ දුගති භව කියන්නේ මොනවද? දුගති භව කියලා කියන්නේ පින්වත්නි නරක, තිරිසන්, പ്രേත, අසුර. මේ හතරට අපි හඳුන්වනම දුගති භව කියලා. ඒ දුගති භව අතර වඩාත් දුක්ඛිතම භවය තමයි නරකය කියන භවය. එහෙම නැත්නම් අපි හඳුන්වනවා ඔක නිරය කියලා. නිරය ලෝක ප්‍රධාන වශයෙන් තියෙනවා 8ක්. ප්‍රධාන නිරයන් 8ක් තියෙනවා. සංජීවය, කාලසූත්‍රය,
සංඝහතය, රෞරවය, මහා රෞරවය, තාපය, මහා තාපය, අවීචි මහා නරකාදිය. මේක තමයි නරක නිරේ තියෙන ප්‍රධාන නිරය 8. ඒකේ එක නිරයකට තියෙනවා පින්වත්නි අනුනිර 16ක්. එක නිරයකට තියෙනවා අනුනිර 16ක්. එතකොට එක නිරයකට අනුනිර 16ක් තියෙනවා නම් නිරය 8ටම අනුනිරේවා 16වා 8ක්. එකට එකතු වෙනකොට 128යි. අනුනිර 128යි ප්‍රධාන නිර 8යි සියලුම නිරයන් මහා නිර සහ අනුනිර තියෙනවා 136. ඊළඟට අපි බලමු මේ නිරයවන් වල තිබෙන ආයු කාලය කොහොමද කියලා. ආයු කාලය ගැන සඳහන් කළොත් දීර්ඝ කාලයක් අපට මේ සඳහා දේශනාවට ගන්න වෙනවා. හැම නිරයකම ආයු කාලය ඒ නිරයවන් වලට යන්නේ මේ පව් කරන අය කියලා සඳහන් කරන්න ගත්තොත් අපට බොහෝ කාලයක් මේ දේශනාවට කාලය වැය කරන්න වෙනවා. ඒ නිසා අපි කෙටියෙන් මේ කාරණාව ඔබට මතක් කරන්නම් නිරේකක දෙකක ස්වභාවය පිළිබඳ. මම සඳහන් කරා ප්‍රධාන නිරයන් 8ක් තියෙනවා. ඒ 8 මහා නිරයේ අඩුම ආයුෂ තියෙන නිරය තමයි සංජීවය කියන නිරය. අඩුම ආයුෂ තියෙන නිරය සංජීවය කියන නිරය. ඇයි මේ නිරයට සංජීව කියන්නේ? නැවත නැවත උපදින නිසා. සංජීව කියන්නේ නැවත නැවත උපදින නිසා. යමෙක් මේ නිරයට ගියොත් මැරුණොත් ආයිමත් නැවතම ඒ නිරේම උපදිනවා. කවුද මේ නිරයට යන්නේ? ධර්මයේ කෙටියෙන් විස්තර කරලා තිබෙනවා. ධර්මයේ පුරාවටම කරුණු බොහෝ ප්‍රමාණයක් තියෙනවා. හැබැයි ප්‍රධාන වශයෙන් කියලා තියෙනවා දෙමව්පියන්ට, ගුරුවරුන්ට, වැඩිහිටියන්ට ගහන බනින අය නෙවෙයි. නින්දා අපහාස කරලා හිත් රිදවන අය. දෙමව්පියන්ට ගහන කෙනෙක්වත් බනින කෙනෙක්වත් නෙවෙයි. ඒ දෙමව්පියන්ට අගෞරව කරන අය යන නිරය තමයි සංජීවය කියලා නිරය කියන්නේ. එතකොට හිතලා බලන්න දෙමව්පියන්ට ගැහුවොත් දෙමව්පියන්ට බැන්නොත් ඒක කොයිතරම් බරපතල නිරයකට උත්පත්තියක් වෙයිද? දෙමව්පියන්ට අපහාස කරන සිත් රිදවන අය යන නිරය තමයි සංජීවය කියන නිරය කියලා කියන්නේ. අපේ සමහර දරුවෝ එහෙම දෙමව්පියන්ට කොච්චරනම් හිත් රිදවෙන දේවල් කරනවද බලන්න. එහෙනම් ඒ දරුවොත් මේ කාරණාව හොඳින් අහගන්න. පින්වත්නි, ඒ නිරයේ ආයු කාලය මම සඳහන් කළා වර්ෂ අවුරුදු 500ක්. හැබැයි ඒ නිරිය වර්ෂවලින්. මනුෂ්‍ය වර්ෂවලින් කියනවා නම් මනුෂ්‍ය වර්ෂවලින් ඒ නිරේ එක දවසක් ඉවර වෙන යනවා වර්ෂ 90 ලක්ෂයක්. අපේ අවුරුදු 90 ලක්ෂයක් ගියන් පස්සේදී තමයි සංජීවය කියන නිරයේ එක දවසක් ගෙවෙන්නේ. එතකොට එක දවසක් ගෙවෙන්න අවුරුදු 90 ලක්ෂයක් යන්න ඕන අපි. සමහර කෙනෙකුට මේ කාරණාවල් සැක උපදින්න පුළුවන්. මේ නිරේකට ගිහිල්ලා මෙහෙම දුක් විඳිනවා කියන කාරණාව සැක උපදවන කියන එකට 아무තු
කරුණක් නෙවෙයි. සමහර අය නිරයට ගිහිල්ලත් විශ්වාස කරලා නේ මම මේ ආවි නිරයට කියලා. ඒක හොඳටම පැහැදිලි වෙනවා මිත්තවින්ද ජාතකයේදී. මිත්තවින්දක කියලා එක ළමයි තමන්ගේ අම්මට ගහලා මේ ළමයා නැව් නැගිල යනවා රස්සාවක් කරන්න. යනකොට මේ නැව මහ මුහුද මැද එකපාරටම නතර වුණා. ඒ වෙලාවේ නැවේ කපිතාන්වරයා බලනවා මොකද්ද මේ නැවේ තියෙන කාර්මික දෝෂය? කිසිම කාර්මික දෝෂයක් නැහැ. ඊළඟට නැවේ කපිතාන්වරයා බලනවා එහෙමනම් මේ නැවතුනේ මොකක් නිසාද? කරුණු කාරණාවල් හොයලා බලලා බැරිම තැන මේ නැවේ කපිතාන්වරයා තීරණය කළා එහෙමනම් මේ නැවේ කරුමක්කාරයෙක් ඇති. ඒ කාලේ තිබිච්ච විශ්වාසයක් ඒක. හැබැයි මේ විශ්වාසයේ පින්වතුනි හිතලුවක් වන්නෙත් නෑ. සමහර විශ්වාසයන් තියෙන ඒවා බොහොම නිවැරදි. ඒ කරුණ බලන්න ඒ කාලේ කවුද මේ කාලකන්ණි මිනිස්සයා කියන එක පරීක්ෂා කරලා බලන්න ඒ කාලේ මිනිස්සු එකට තරඟයක් තියෙනවා. ඒකට කියනවා කාලකන්ණි සීට්ටුව කියලා. මේ කාලකන්ණි සීට්ටුව කරන්නේ එක තුණ්ඩු කෑල්ලක ලියනවා මම කාලකන්ණිය කියලා. ඉන්න ප්‍රමාණයට තුණ්ඩු කෑලි හදලා තුණ්ඩු ටික උඩ දානවා. කාට හරි කෙනෙකුට මම කාලකන්ණියා කියන තුණ්ඩුව ආවොත් ආන්න ඒ කෙනා ඒ තුණ්ඩුව අරගත්තම ඒ කෙනාව හඳුන්වනවා කාලකන්ණිය කියලා. හැබැයි ඒක එකවරක් කරන්නේ දෙතුන් වරක් ඒ විදිහට තුණ්ඩු කෑලි උඩ දානවා. එකම කෙනාට අර තුණ්ඩුව ආවොත් තීරණය කරන මොහොතමයි කාලකන්ණිය කියලා. දැන් මිත්තවින්දකට එහෙම තුණ්ඩු කෑල්ල ලැබුණා. මිත්තවින්දකව සාමාන්‍යයෙන් නම් කරන්නේ බොහෝ කාලවල වල ගලක් ගැට ගහලා මහ මොහොතට දාන එක. නමුත් මේ මිනිස්සයව උස්සලා බෝට්ටුවකට දාලා මොහොතේ පා කරලා යවුවා. ඒකේ සත්‍ය බව තේරෙනවා මිත්තවින්දක නැවෙන් ඉවත් වුණාම නැව ක්‍රියාත්මක වුණා. දැන් මිත්තවින්දක මහ මොහොතේ ගහගෙන යනවා. යනකොට ගොඩ බිමක් පේනවා. මේක අණු නිරයක්. ගොඩබිමේ තියෙන අණු නිරයක්. මිත්තවින්දක මේ නිරයට යනකොට ඒ නිරේ මුල් තැන්වල ඉන්නවා සමහර සැප විඳින අය සමහර දුක් විඳින අය. ඒ නිරේ ස්වභාවය තමයි සතියක් සැප විඳිනවා සතියක් දුක් විඳිනවා. ඒක තමයි නිරේ ස්වභාවය. දැන් මේ මිත්තවින්දක යනකොට කාන්තාව පිරිසක් හම්බෙනවා. ඔවුන්ගේ දැන් සැප විඳපු සතිය ඉවරයි. දැන් දුක් විඳින සතිය මිත්තවින්දකට කියනවා අපි ගමනක් යනවා සතියකින් ආයිමත් එනව නැවත එතකන් ඔහොම ඉන්න. මිත්තවින්දක හිමීටිනේ තවත් ඉස්සරහට යනවා. ඊළඟට 8 දිනක් පිරිසක් ඉන්න තැනක් හම්බෙනවා. 16 දිනක් ඉන්න පිරිසක් හම්බෙනවා. ඔහොම පහු කරගෙන යනකොට දකින්නවා එක මිනිහෙක් ඉන්නවා රත් හඳුන් ඇඟේ ගාගෙන රත් නෙළුම් අතේ තබාගෙන නෙළුම් අල අනුභව කරමින් වාඩි වෙලා ඉන්න මිනිස්සෙක්. මිත්තවින්දක මේ මිනිස්සයා ළඟට ගිහිල්ලා කියනවා අනේ ඔය මලක් මටත් දෙන්න. ඒ වෙලාවේ මිත්තවින්දකේ කාරණාව ගැන සෑහීමකටපත් වෙන්නේ නැතුව නැවත පෙරැත්ත කරන මට ওই මලක් දෙන්න. අර මිනිස්සයා කියනවා මගේ යතේ මල් නෑ. මම මේ දුක් විඳිනවා. නමුත් මිත්තවින්දකට පේන්නේ මිනිස්සයා මල් අනුභව කර මල් අතේ තියාගෙන ඉන්නවා වගේ. ආන්න ඒ වෙලාවේ මිත්තවින්දක
නැවත නැවතත් ඉල්ලනකොට ඒ මිනිස්සේ එපා කියද්දී ඒ වෙලාවේදී ඒ මිනිසයා කියනවා හිතනවා කමක් නේ. එහෙමනම් මගේ කර්මය ඉවර ඇති. මොකද මේ කර්මය කියලා කියන්නේ ඒ මිනිසයා ඒ වෙලාවේ ඉන්නේ ඇත්තටම කුර චක්‍ර මාලාව නම් මේ වදක ආයුධයේ කරේ තබාගෙන. කුර චක්‍රය කියලා කියන්නේ රෝදයක්. මේකේ දැති තියෙනවා හැමතැනක්ම කැපෙනවා. එහෙම කැපෙන රෝදයක් කරේ හිලාගෙන මේ මිනිස්සයා ඉන්නේ. දැන් මේ මිනිස්සයා හිතනවා මගේ කර්ම ඉවර ඇති. ඇත්තටම මේ මිනිස්සයාත් එතනට ඇවිල්ලා තියෙන්නේ අම්මට ගහලා. අර කුර චක්‍රය මිත්ත වින්දක අතට දෙනවා. මිත්තක වින්දක හිතනවා මල් වැලක් කියලා කරේ දාගන්නවා. දාගන්නකොට තමයි තේරෙන්නේ මේක ආයුධයක් කියලා. මුළු ශරීරියම කැපි තියෙනවා. එහෙමනම් ඒ කාරණාවෙන් තේරෙනවා නේද? ඒ කාලේ නිරයට ගියපු අයත් සමහර වෙලාවට පිළි අරගෙන නැහැ මම මේ ආවේ නිරයට කියලා. නිරයට ගියපු අයත් නිරයට ගියා කියන එක පිළිගන්නේ නැත්තම් පින්වත්නි නිරයක් මේ භවයේ නොදකින්න කෙනෙක් කොහොමනම් පිළිගනීද? එහෙමනම් කෙනෙක් මේ නිරය ගැන විස්තර කරද්දී ඒක නොපිළිගන්නවා කියන කාරණාව ඒ තරම් පුදුමයටපත් වෙන ඕන දෙයක් නෙවෙයි. මේක තමයි නිරයක තිබෙන ආයු කාලය. ඒතකොට සංජීවී නිරය තියෙනවා අවුරුදු 500ක්. එක දවසක් ඉවර වෙන්න මනුස්ස ලෝකයේ අවුරුදු 90 ලක්ෂයක් ගත වෙන්නට ඕන. එතකොට පින්වතුනි කල්පනා කරලා බලන්න එවැනි නිරයකට අපි වැටුනොත් ඒ දුක කොයිතරම්නම් කාලයක් අපට විඳින්න වේද? නිරේ ලෝකේ දුක පින්වතුනි අපේ භාග්‍යවතුන් වහන්සේ හඳුන්වලා තියෙන්නේ ඒකාන්ත දුකක් කියලා. එතකොට ඔබ කල්පනා කරලා බලන්න මම අර කලින් සඳහන් කරා මනුෂ්‍ය ලෝකයේ බටහිර රටක අවුරුදු 100ක් සැප විඳිනවා කෙනෙක්. දුක කියන නමවත් අහන්නේ නැතුව. ඒ කෙනා අවුරුදු 100ක් සැප විඳලා ඔය සංජීවී නිරයට වැටුණොත් එතකොට කල්පනා කරලා බලන්න අවුරුදු 500න් එක දවසක් ඉවර වෙන්න මනුස්ස ලෝකේ අවුරුදු 90 ලක්ෂයක් යනවා නම් සංජීවී නිරේ එක දවසක් ඉවර වෙන්න අවුරුදු 90 ලක්ෂයක් යනවා නම් පින්වත්නි අපේ පින්වතුන් කල්පනා කරලා බලන්න සංජීවී නිරයට මනුස්ස ලෝකයේ අවුරුදු 100ක් කියන්නේ කොයිතරම්නම් අඩු කාලයක්ද කියලා. තප්පරයක්වත් නැති තරම්. එතකොට හිතලා බලන්න ඒ තරම් අති දීර්ඝ කාලයක් දුක් විඳිනවා. හැබැයි මනුෂ්‍ය ලෝකේ අවුරුදු 100ක් තිසරණ කියන නමවත් අහගන්නේ නැතුව මරණයටපත් වෙලා ඒ කෙනා යනවනම් ඔහොම නිරයකට ඒක කොයිතරම්නම් පාඩුවක්ද කියලා බලන්න. අපි සමහරලාට හිතනවනේ බටහිර වගේ රටක එහෙම ඉපදුනා නම් ඒක කොච්චර ලොකු ලාභයක්ද කියලා. අපිට ගොඩක් සැප විඳින්න පුළුවන් කියලාත් හිතෙනවා. අපි ඊට වඩා පින් මදි අය කියලා හිතනවා. අපි මේ කාරණාව තවත් ඉදිරියට කතා කරමු. ඇත්තටම අපිට පින් මදි අයද කියලා. අපි ඊට කලින් මේ නිරේ තිබෙන දුක පිළිබඳව ටිකක් තේරුම් කරගමු. නිරේ මම සඳහන් කළා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිරේ තියෙන්නේ ඒකාන්ත දුක. මොකද මේ ඒකාන්ත දුකක් කියන්නේ? නිරේ ලෝකේ පින්වත්නි
සැප කියන නමවත් අහන්න ලැබෙන්නේ නැහැ. ඒකනේ මේකට නිරය කියන්නේ. නී අය. නී අය කියන්නේ ලැබෙන දේවල් නැති කරනවා. ලබන දේවල් නැති කරනවා. ඒකට කියනවා නිරය කියලා. අය කියන්නේ ලබනවනේ. ඒ ලැබෙන සම්පත් නැති කරනවා. ඒකට කියනවා නිරය කියලා. පින්වත්නි, නිරේ ලෝකේ විවේක කාලයක් නැතුවයි නිරේ ලෝකයේ කෙනෙකුට දුක් විඳින්න සිද්ධ වෙන්නේ. ඒ කෙනාට විවේකයක් ලැබෙන්නේ නැහැ. ඒ කරුණ ගැන කෙටියෙන් යමක් සඳහන් කළොත් නිරේ ලෝකයේ තිබෙන විවේක කාලය කොච්චර අඩු කාලයක්ද කියලා. නිරේ ලෝකයේ තිබෙන විවේක කාලය කොයිතරම් නම් අඩු කාලයක්ද කියලා සඳහන් කරනවා නම් පින්වත්නි, අපේ ධර්මයේ එක උදාහරණයක් තියෙනවා. දවසක් අපේ බුදුරජාණන් වහන්සේගේ ළඟට මල්ලිකා දේවියත් එක්ක කොසල් මහරජතුමා ආවා. ඇවිල්ලා කොසල් මහරජතුමා භාග්‍යවතුන් වහන්සේගේ ඉස්සරහා ඊයේ රාත්‍රී කාලේ දැකපු සිහිනයක් ගැන කියනවා. රජතුමා දකිනවා එක පාටම හීනෙන් මහා හඬවල් තුනක්. ඇහින්නේ අකුරු තුනක්. මොකක්ද අකුරු තුන? දු ස න සෝ. ඒ අකුරු තුන ඇහෙනවා. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි, මේ මොකක් අරමුණු වෙලා ලැබිච්ච සිහිනියක්ද? ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ කියනවා, මහරජ, ඔබටවත් ඔබේ රජයටවත් කිසිම හානියක් මේ සිහිනෙන් ලැබෙන්නේ නැහැ. මේ పూర్ව අනාවැකියක් නොවේ මේ සඳහන් කළේ. මහරජ, කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ කාලේ 40 කෝටියක් ධනෙ තියාගෙන ඒ 40 කෝටියක් ධනය වියදම් කරලා පරදාර කර්මී කරලා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ තරුණියෝ 4 දිනක් හිටිය සිටු පුත්‍රයෝ. ධනෙ තිබුණ 40 කෝටියක්. මේ 4 දිනාම දවසක් අර තමන්ගේ ධනෙ වියදම් කරලා ධනෙ කැමති ස්ත්‍රීන්ව ගෙන්වාගෙන ඔවුන් ඒ ධනෙ වියදම් කරලා පරදාර කර්මී කළා. පරදාර කර්මී කරගත්තා වූ ඒ අකුසල කර්මයේ විපාකය නිසා පින්වත්නි, මේ 4 දිනාම මරණයටපත් වෙලා අවීචි මහා නිරේ ඉපදිලා තියෙනවා. අවීචි මහා නිරේ එක බුද්ධාන්තරයක් මේ 4 දිනාම දුක් විඳලා තියෙනවා. එහෙම දුක් විඳපු මේ 4 දිනා අවසානයේ නැවතත් අවීචියෙන් ගොඩ එනවා, ඇවිල්ලා වැටෙනවා අනුනිරයකට. එක අනුනිරයක් තියෙනවා. ඒ අනුනිරේ නම තමයි ලෝකුඹු නිරය. ලෝකුඹු නිරය කියලා කියන්නේ යකඩ උණු වෙලා රත් වෙලා ජලය වගේ ගලනවා. ඒ යකඩ උණු වෙලා රත් වෙලා ජලය වගේ ගලන මේ නදියට වැටෙනවා. නදිය යටට යනවා කොච්චර ගැඹුරුද කියලා කියනවා නම් නදියේ කෙළවරට ගිහිල්ලා අවුරුදු 30000ක් යනවා. යටට යනකොට අවුරුදු 30000ක් යනවා නදියේ පතුලට යන්න. මේ 4 දිනාම නදියේ පතුලට අවුරුදු 30000ක් යටට යනවා. තවත් අවුරුදු 30000ක් උඩට එනවා. මෙහෙම ආපු මේ 4 දිනා පින්වත්නි, අවුරුදු 60000කට පස්සේදී
තමන් බොහෝ කාලයක් විඳපු මේ දුක පිළිබඳව තමන්ට හිතට දැනෙන ගාථා 4ක් කියන්නට උත්සාහ ගත්තා. හිතට දැනෙන දේ පිළිබඳ ගාථා 4ක් කියන්න උත්සාහ ගත්තා. ඔන්න පළවෙනි කෙනා කියන්න ආවා දුජ්ජීවිත මජ්ජුවහම්හ යේසන්තෝ දදන්හසෝ. ඔහොම ගාථාවක් කියනවා. ගාථාවේ පද 4ක් කියනවා. ඒ 4 පළවෙනි එක තමයි දුජ්ජීවිත මජ්ජුවහම්හ. දැන් මෙයාට කියා ගන්න ඕනකම තිබුණේ ඔය ගාථාව. නමුත් මෙයාට කියවෙන්නේ දූ කියන අකුර විතරයි. ඒ නිසා මේ කිනා දූ කියපු ගමන් ආයිමත් මොකද උනේ? ලෝකුඹ නිරියට ඇදගෙන වැටුණා. ඊළඟ කෙනා කියනවා සට්ටිවස්ස සහස්සානි කියලා ගාතාවක්. නමුත් එයාටත් කියා ගන්න පුළුවන් උනේ ස කියන අකුර විතරයි. තුන්වෙනි කෙනා කියන්නේ හිතේ තියාගෙන ආවා නත්ති අන්තෝ කුතෝ අන්තෝ කියලා ගාතාවක්. නමුත් ඔහුටත් කියා ගන්න පුළුවන් කමක් ලැබුණේ න කියන අකුර විතරයි. අනිත් කෙනා කියන්නේ හිතේ තියාගෙන ආවා සෝහං නූන ඊතෝ ගන්්වා යෝනින් ලද්ධාන මානුසි. ඔහුත් කියාගෙන ආවේ ඔන්නෝයි ගාතාව. නමුත් කියා ගන්න පුළුවන් උනේ සෝ කියන අකුර විතරයි. ඒ නිසා දැන් 4 දෙනා ගාථා 4ක් කියන්න ආවි. හැබැයි 4 දෙනාට කියා ගන්න පුළුවන් කමක් ලැබුණේ තමන් කියන්නේ හිතේ තියාගෙන ආපු ගාථාවල් වල පළවෙනි අකුරු 4 විතරයි. ඒ නිසා කියනවා දු ස න සෝ. ආන් ඒ 4 දෙනා මහ හඬින් නිරේ කෑ ගහලා කියපු අකුරු 4 තමයි මේ කොසල් මහරජතුමාට රාත්‍රියේ සිහිනෙන් ඇහුණේ. එතකොට කල්පනා කරලා බලන්න 4 දෙනා පළවෙනි අකුරු 4 කියනකොටම ආයෙමත් නැවත ලෝකුඹු නිරයට වැටුණා. අදට මේ මොහොත වෙනකොට ඔය 4 දෙනා පිඟුතුනි ඔය ලෝකුඹු නිරේ දුක් විඳිනවා. එතකොට බලන්න නිරේ ලෝකය කියලා කියන්නේ කොයිතරම් භයානක තැනක්ද? ඒ තරම් අති දීර්ඝ කාලයක් පින්වත්නි අති දීර්ඝ කාලයක් ඒ කෙනාට දුක් විපාක විඳින්න සිද්ධ වෙනවා. එතකොට හිතලා බලන්න නිරේ ලෝකයේ තිබෙන විවේක කාලය, නිරේ ලෝකයේ තියෙන විවේක කාලය එහෙනම් කොච්චරයිද? ගාතාවක අකුරක් කියන්න පුළුවන් තරම් ඊටාම පුංචිම පුංචි කාලයක්. එතකොට අනිත් හැම වෙලාවකම පින්වත්නි ඒ කෙනාට විවේකයක් නැතුව දුක් විඳින්නයි තියෙන්නේ. අපි ඊළඟට බලමු කාරණාවල් කිහිපයකින් මේ නිරේ ලෝකයේ විඳින දුක මොන වගේද කියලා. දැන් අපි දැනගත්තා නිරේ තිබෙන ආයු කාලය. ඊළඟට අපි දැනගත්තා නිරේ තියෙන විවේක කාලය. ඊළඟට බලමු ඒ නිරේ තියෙන දුක මොන වගේ ස්වභාවයක්ද තියෙන්නේ කියලා. පින්වත්නි මේ කාරණාව ඊටාම මනාවට දේශනා කරපු දේශනාවක් තමයි නිමි ජාතකය කියලා කියන්නේ. අපේ භාග්‍යවතුන් වහන්සේ එක භවයක නිමි රජතුමා වෙලා උපදිනවා. මේ නිමි රජතුමා මහ පුණ්‍යවන්තයි. එකල ශක්‍ර දෙවියෝ මේ නිමි රජතුමාට මාතලී දිව්‍ය පුත්‍රයා වෙවනවා එන්න දිව්‍ය ලෝකයේ ඇවිල්ලා බලලා යන්න කියලා. දිව්‍ය ලෝකයේ බලන්න මනුෂ්‍ය වේශයෙන් නිමි රජතුමාට ආරාධනාවක් කරනවා. නිමි රජතුමා
පින්වත්නි මේ ගමනට යන්න කැමති වෙනවා. මාතලේ දිව්‍ය පුත්‍රය අහනවා මහරජ ඔබතුමා දිවි ලෝකෙට යන්න කැමති මොන පාරෙන්ද කියලා. මොකද පාරවල් දෙකක් තියෙනවා නිරේ ලෝකෙට යන්න. දිවි ලෝකෙට යන්න එක පාරක් තමයි නිරේ ලෝකයක් බලාගෙනම දිවි ලෝකෙට යන්න පුළුවන්. අනිත් පාර තමයි කෙලින්ම දිවි ලෝකෙට යන්නත් පුළුවන්. එක පාර කියනකොට නිරේ ලෝකය හරහා යනවා. තවත් පාරක් තියෙනවා කෙලින්ම දිවි ලෝකෙට යන්න පුළුවන්. ඒ වෙලාවේදී කියනවා මාතලී මම දිවි ලෝකෙට ගියාම කොහොමත් මට දිවි ලෝකෙ පේනවා. ඒ නිසා මාව නිරේ ලෝකයක් බලාගෙනම දිවි ලෝකෙට එක් කරගෙන යන්න. දැන් ඔන්න මාතලේ දිව්‍ය පුත්‍රයාත් එක්ක නිමි රජතුමා නිරේ ලෝකෙට යනවා. සාමාන්‍යයෙන් ධර්මයේ සඳහන් කරලා තියෙනවා නිරේ ලෝකේ සාමාන්‍ය අවම නිරිසත්වයෙකුගේ ශරීර ප්‍රමාණය යොදුන් 4යි කියලා. අපි හිතමු යොදුනක් කියන්නේ සතපුම් 10ක් නම්. යොදුනක් කියන්නේ සතපුම් 10ක් නම්. එතකොට යොදුන් 4ක් කිව්වොත් සතපුම් 40ක්. සතපුම් 40ක් ප්‍රමාණයේ අති දීර්ඝ විශාල ශරීරයක් තමයි නිරිසත්වයෙකුට තියෙන්නේ. ඒ පින්වතුනි එහෙම ශරීරයක් ලබන්නේ. දුක් විඳින්න පහසු වෙන්න ඕන නිසා. පහසුවෙන් දුක් විඳින්න ඕන නිසා. අපි උදාහරණයක් ගමු. කෙනෙක් පිහියක් අරගෙන පූසෙකට අනිනවා මරන්න. වරක් දෙවරක් කනිනකොට පූස මැරෙනවා. තව කෙනෙක් පිහියක් අරගෙන එම පිහියම අරගෙන අලියෙකුට අනිනවා මරන්න. හැබැයි ඊට වඩා වැඩි වාර ගාණක් අලියට අනින්න සිද්ධ වෙනවා. එතකොට වැඩිපුර දුක් විඳේ. වැඩිපුර දුක් විඳේ අලියා. එතකොට පින්වතුනි බලන්න නිරේ ලෝකේ කති විශාල ශරීරයක් ලැබෙන්නේ පින්වතුනි බොහෝ කාලයක් දුක් විඳින්න ඕන නිසා. එතකොට හිතලා බලන්න අර වගේ විශාල ශරීරයක් ලැබෙන්නේ ආන් ඒ කාරණාව නිසායි. දැන් ඔන්න නිමි රජතුමාත් එක්ක මාතලේ දිව්‍ය පුත්‍රයා යනවා එක නිරයකට. නිරේ නම තමයි වේතරණී නිරය. වේතරණී නිරය නිරිසත්වයෝ තමයි දුක් විඳින අය. නිරේ පාලකයෝ තමයි ඒ නිරිසත්වයන්ට දඬුවම් දෙන අය. දැන් මේ නිරේ පාලකයන්ගේ අතේ කඩු, තෝමර, හෙල් කියන මේ ආයුධ තියෙනවා. හැම ආයුධයක්ම පින්වතුනි ගිනි ගන්නවා. ගිනිගෙන දැවෙන මේ ආයුධ අරගෙන අර නිරේ සත්‍යයන්ගේ පසුපස නිරේ පාලකයෝ දුව යමින් දිව යමින් පසුපසෙන් ගිහිලා පහර දෙනවා. නිරිසත්වයෝ පහර කෑම් කමින් නිරේ හැමතැනකම අවුරුදු 10 ගාණක් දුවනවා. මෙහෙම දුවන නිරිසත්වයන්ට පේනවා ඔන්න එක ප්‍රපාතයක් වගේ තැන. යට බලනකොට නදියක් තියෙනවා. අර නිරේ පාලකයන්ගේ පහර කෑම් වලින් බේරෙන්න දුවල ගිහිල්ලා පනිනවා අර නදියට. ප්‍රපාතයට පනිනවා. හැබැයි කෙලින්ම ප්‍රපාතයට වැටෙන්නේ නැහැ. ඒකේ උඩ තියෙනවා වේවැල් කෝටු. එක වේවැල් කෝටු ඒ වේවැල් කෝටු වල කටු තියෙනවා. එක කටුවක් පින්වත්නි හරියට හෙල්ලක් තරම් විශාලයි. මේ වේවැල් වල තියෙන එක කටුවක් හෙල්ලක් තරම් විශාලයි. එහෙම කටු වල ඇනිලා අවුරුදු 10 ගාණක් දුක් විඳිනවා. එහෙම දුක් විඳලා තවත් පහලට පින්වත්නි වැටෙනවා.
වැටෙනකොට පහළ තිබෙනවා උල් වගේක්. ඒ උල් තල් කඳක් තරම් ප්‍රමාණයේ උල්. එක උලක් තල් කඳක් ප්‍රමාණයේ උල්. එහෙම උල් වල ඇනිලා තවත් අවුරුදු 10 ගාණක් දුක් විඳිනවා. මෙහෙම දුක් විඳින මේ නිරිසත්වයෝ පින්වත්නි දුක් විඳලා පහළට වැටෙනවා. නදිය මත තිබෙනවා නෙළුම් පත්තර. ඒ නෙළුම් පත්තර වල තිබෙනවා පිහිතල. අර පිහිතල වලට කැපි කැපි තවත් අවුරුදු 10 ගාණක් දුක් විඳිනවා. එහෙමත් ඉඳලා තවත් පහළට වැටෙනවා. පහළ තිබෙනවා පින්වත්නි නදිය යට තිබෙනවා උල්. නදිය මතු පිට තිබෙනවා පිහිතල. අර උල් වලට ඇනි පිහිතල වලට කැපි කැපි තවත් අවුරුදු 10 ගාණක් දුක් විඳිනවා. මෙහෙම දුක් විඳලා අවුරුදු 10 ගානකට පස්සේදී අර නිරිසත්‍යෝ නදියෙන් උඩට හිස දානවා. නිරේ පාලකයෝ උඩ ඉඳලා බිලී කොකු දාලා අර නිරිසත්‍යෝ උඩට ඇදලා ගන්නවා. එහෙම උඩට ඇදලා ගන්නකොට කෑ ගහනවා අනේ මට බඩගිනි අනේ මට පිපාසයි කියලා. ඒ වෙලාවට අර නිරිසත්වයෝ කෑ ගැහීම අහලා නිරේ පාලකයෝ ගිනිගෙන දැවෙන යකඩ ගිනි බෝල අරගෙන රත් වෙච්ච යකඩ ගිනි බෝල අරගෙන ඒ ගිනි බෝල අර නිරිසත්වයන්ගේ කටට දානවා මේන් බඩගිනි නම් කන්න කියලා. මුවට දාන ගිනි ගුලි මුව පසාරු කරගෙන උගුර පසාරු කරගෙන බඩවැල් පසාරු කරගෙන සඳහන් කරනවා අදෝභාගයෙන් එළියට එනවා කියලා. එතකොට එවන් මහ දුක අර නිරිසත්වෝ විඳිනවා. එතකොට බලන්න නිරේ ලෝකයේ තිබෙන දුක්ඛිත බව. පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා එදා නිමි රජතුමා මේක දැකලා අහනවලු මාතලේ දිව්‍ය පුත්‍රයාගෙන් මාතලේ මේසා විශාල මහ දුකක් මේ නිරිසත්වයෝ විඳින්නේ සසරේ මොන වගේ අකුසල කර්මයක් කරගෙනද කියලා. ඒ වෙලාවේ කියනවා මහරජ මොවුන් පෙර මිනිස්යෝ මනුෂ්‍ය ලෝකේ ඉන්න කාලේ ධනයෙන් පිරිස් බලයෙන් නිලතල වලින් බලවත් වෙලා ධනයෙන් බලවන්තයින් වෙලා නිලතල වලින් බලවන්තයින් වෙලා පිරිස් බලයෙන් බලවන්තයින් වෙලා එහෙම බලවන්තයින් වෙලා ඉන්නකොට බලය නැති දුබලයන්ට හිංසා කරලා එහෙම බලය නැති දුබලයන්ට හිංසා කරලා ඒ කරපු අකුසල කර්මවල විපාක තමයි අද මේ නිරිසත්වයෝ විඳින්නේ කියලා නිමිරයිතුමාට මාතලේ දිව්‍ය පුත්‍රයා කියනවා. එතකොට බලවන්තින් වෙලා ඉන්නකොට දුබලයන්ට හිංසා කරලා ඒක තමයි කරපු අකුසල කර්මය. එතකොට කල්පනා කරලා බලන්න මේ නිරේ ලෝකේ කොයිතරම් නම් දුකක් ඒ නිරිසත්ව විඳිනවද? අපි හිතන තරම් මේ මහ ලොකු පවක් කරගෙනත් නෙවෙයි. සලකලා බලනකොට සමහර දෙනෙකුගේ අතින් වෙන අකුසල කර්මයක්. හැබැයි විපාකය නම් මහ බරපතලයි. ඊළඟට නිරේ ලෝකේ මාතලේ දිව්‍ය පුත්‍රයා නිමිරයිතුමා වරගෙන තවත් නිරේ ලෝකයකට යනවා. ඒකේ ඉන්නවා ඇතෙක් තරම් විශාල යකඩ වගේ ශක්තිමත් දත් තියෙන කළු පාට සුදු පාට ශරීර වර්ණයකින් යුක්ත බල්ල වර්ගයක්. මේ බල්ලන් පින්වත්නි අර නිරිසත්වයෝ මේ ලෝකෙට වැටෙනකොට
අස්ති පමණක් ඉතුරු වෙන මට්ටමට ඉතුරු කළා කාලා දානවා. ඉතුරු වෙන්නේ අස්ති ප්‍රමාණය පමණයි. එතකොට ඉතුරු වෙච්ච අස්ති ප්‍රමාණ වලටත් පණ තියෙනවා. කාකෝල සංඝ කියලා කාක්ක වර්ගයක් ඉන්නවා මේ නිරේ ලෝකේ. ඒ කාකෝල සංඝ කියන කාක්ක වර්ගය ඇවිල්ලා අර ඇට ටිකත් ඉතුරු නොකර කාලා දානවා. ඒ විලාවට නිවිරයිතුමා මාතලි දිව පුත්‍රයාගෙන් අහනවා, මාතලි මේ මොන වගේ අකුසල කර්මයක් කරගත්තු අයද? ඒ විලාවේ කියනවා, මහරජ පෙර මනුෂ්‍ය ලෝකේ ඉන්න කාලේ තමන් දන් දීලත් නැහැ, දන් දෙන අයට දන් දෙන්න ඉඩ දීලත් නැහැ. තමන් දන් දීලත් නැහැ, දන් දෙන අයට දන් දෙන්න ඉඩ දීලත් නැහැ. බලන්න බරපතල අකුසල කර්ම දෙක. තමන් දන් දෙන්නේ කියන කාරණාව එක කරුණා. එහෙමනම් දන් නොදෙනවා කියන එකත් දුගතියකට යන්න පුළුවන් කරුණා. ඊළඟට ඒ විතරක් නෙවෙයි, තවත් කෙනෙක් දන් දෙනකොට ඒ දන් දෙන එකට දන් දෙන්න ඉඩ දීලත් නැහැ. ඒක නම් ඊටත් වඩා බරපතල කරුණා. අද බලන්න කොයිතරම්නම් දෙනෙක් ඉන්නවද එහෙම දන් වළක්වන? අද බොහෝ දෙනෙක් අතර ඉන්නවා විශේෂයෙන්ම පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ පූජාව නවත්තන, භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ පූජාවට නින්දා කරන බොහෝ දෙනෙක් අපේ සමාජයේ ඉන්නවා. ලෝතුරා භාග්‍යවතුන් වහන්සේ නමකට දෙන බුද්ධ පූජාව කොයිතරම් නම් උසස් ලෙස අපි දෙන්න ඕනද? එහෙම ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයෝ ඒ ශ්‍රද්ධාව මූලික කරගෙන, ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයෝ ශ්‍රද්ධාව මූලික කරගෙන තමන්ගේ ශක්ති ප්‍රමාණය උපරිම ලෙසට භාග්‍යවතුන් වහන්සේට බුද්ධ පූජා කරනවා. නමුත් අපේ කාලේ සමහර දෙනෙක් එහෙම බුද්ධ පූජාවට අනන්ත අප්‍රමාණ ලෙස පින්වතුනි ගරහනවා. ඇයි බුදුහාමුදුරන්ට ඔච්චර දෙන්නේ? භාග්‍යවතුන් වහන්සේ දින සියල්ලක්ම වළඳනවද? සමහර දෙනෙක් කියනවා බුදුරජාණන් වහන්සේට ඔහොම බුද්ධ පූජාව පූජා කරනවට වඩා නැති බැරි කෙනෙකුට කන්න දෙන එක කොයිතරම් වටිනවද කියලා. එහෙම සමහර අයගේ ඒ මහ පින්කම් පින්වත්නි නවත්තලා ඒ පින්කමටත් බාධාවල් ඇති කරවලා තමනුත් අකුසල් කරගෙන අර පින්කම කරන්න ගියපු කෙනත් අකුසලයට හුරු කරවන පිරිසක් අපේ සමාජයේ ඉන්නවා. පින්වත්නි, සසර පිළිබඳව ලෝතුරා බුදුරජාණන් වහන්සේ පිළිබඳව හරිහැටි කරුණු කාරණාවල් නොදැනගත්තම පින්වතුනි බොහෝ දිනෙක මේ වගේ අකුසල කර්ම කරගන්නවා. බුදු කෙනෙකුට සංග්‍රහ කරනවා කියන එක කොයිතරම් නම් උසස් කරුණක්ද? භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නකොටත් ඒ සමානවම භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑවෙන් පස්සේදී යමෙක් භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කරයි නම් ඒ කෙනා සමාන ආනිසංස ලබනවා කියලායි ධර්මයේ සඳහන් කරලා තියෙන්නේ. නමුත් අද බොහෝ දෙනෙක් ඒ බුද්ධ පූජාවට ගරහලා පුදුම විදියට පව් කරගන්නවා. ඊළඟට සමහර දෙනෙක් කියනවා මේ හැමදාම ලැබෙන හාමුදුරුවරුන්ට දන් දෙනවට වඩා නැතිබරි කෙනෙකුට යමක් දෙන එක ඊට වඩා වටිනවා කියලා. ඒ කරුණත් විශේෂයෙන්ම සලකන්න ඕන කරුණා. පින්වතුනි, සංඝ රත්නයට දෙන දාණය කොයිතරම් නම් මහත්ඵල වෙනවද? ඒ බව හරිහැටි වටහා ගන්න නැතුව සමහර දෙනෙක් ඒ අතරටත් අකුසල් කරගන්නවා. මේ කරුණදී විශේෂයෙන්ම ඔබට පැහැදිලි කරන්න පින්වතුනි,
යටත් පිරිසෙන් අඩුම තරමේ හිඟන්නෙකුට කවුරු හරි යමක් දෙනකොට ඒකවත් වළක්වන්නට එපා. මොකද සමහර වෙලාවට හිඟන්න ඒක අරගෙන ගිහිල්ලා වැරදි දෙයක් කරනව වෙන්න පුළුවන්. නමුත් ඒ දෙන මිනිස්සයාට ජීවිත 1000ක් කුසල් ලැබෙන එකක් වළක්වනවා අපි හිඟන්නෙකුට යමක් දෙන එක. වළක්වන්න ගියෝ. ඒ නිසා එහෙමවත් කරන්නට එපා. සමහරලාට ඒ දන් දෙන මිනිසයාගේ අන්තිම දානේ වෙන්න පුළුවන් ඒ දෙන්නේ. එහෙම දෙන දන් වළක්වන්නට ගියොතින් ඒකත් නිරයට යන මගක් වෙනවා. මාතලේ දිවි පුත්‍රයා කියනවා මහරජ ආන්ගේ අකුසල කර්ම කරගත්තු අය තමයි අද මේ වගේ මේ ඇතෙක් තරම් විශාල බල්ලෝ ඉන්න මේ නිරේ වැටලා මේ තරම් කාලයක් දුක් විඳින්න කියලා නිමිරයිතුමාට පෙන්වල දෙනවා. ඊළඟට නිමිරයිතුමාව අරගෙන තවත් නිරේ ලෝකයකට යනවා. ඒ නිරේ ලෝකේ පිඟුතුනි තියෙනවා ගිනි අඟුරු වල. මේ ගිනි අඟුරු වලේ නිරේ පාලකයෝ නිරිසත්වයෝ ගෙනල්ලා ගිනි අඟුරු වලට දානවා. ඉන දක්වා ප්‍රමාණයේ ගිනි අඟුරු වලින් වැහෙනවා. ඉතුරු ප්‍රමාණය පුරවන්න ඇඟ උඩට ගිනි අඟුරු දානවා. අවුරුදු 10 ගාණක් මේ ගිනි අඟුරු වලට පිච්චි මේ නිරිසත්වයෝ දුක් විඳිනවා. නිමිරයිතුමා අහනවා මාතලී මේ මොනව කරපු අයද? ස්වාමීනි මහරජ මනුෂ්‍ය ලෝකේ ඉන්න කාලේ අපි දන් දෙමු, අපි පුද පූජා පවත්වමු, අපි විහෙර විහාර හදමු කියලා නොඑක් දිනාකින් මුදල් සම්මාදම් කළා. ඒ සම්මාදම් කරපු මුදල් වියදම් කරලා පූජාවල් පවත්වලත් නැහැ, විහෙර විහාර හදලත් නැහැ, පින්කම් කරලත් නැහැ. තමන්ගේ පෞද්ගලික පරිභෝජනයට ඒ මුදල් වියදම් කරලා ඒ අකුසල කර්මය නිසා තමයි මහරජ අද මේ සා විශාල දුකක් මේ නිරිසත්වෝ මේ ගිනි අඟුරු වලට වෙලා කරන්නේ විඳින්නේ. බලන්න පින්වතුනි, මදුවා මඤ්ඤති බහලෝ යාව පාපං පච්චති. යමෙක් පව්කම් කරනකොට හරියට පව්කම් කරනවා කියලා සඳහන් කරනවා මීපැණි බොනවා වගේ. හරියට මීපැණි බොනවා වගේ තමයි පව්කම් කරන්නේ. හැබැයි දුක් විඳින්න ගියාම ඒ අය තමන්ට නිමක් කියන්නට බැරි තරම් කාලයක් අති දීර්ඝ කාලයක් මහ දුකක් විඳින්න සිද්ධ වෙනවා. ඒකයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ තමන්ගේ ජීවිතයේ ගිය අකුසල කර්ම කරන්නට එපා. මොකද යම් අකුසලයක් කරලා ජීවිතේ රැකගන්නවට වඩා ලාභයි තමන්ගේ ජීවිතේ නැති කරගෙන අකුසල නොකර ඉන්න එක. පින්වත්නි, නිමි රජතුමා මේ නිරේ ලෝකයේ එක්කරගෙන ගිහිල්ලා මාතලේ දිවි පුත්‍රයා නිරේ ලෝකේ පුරාවටම තැන් වල පෙන්නනවා. නිමි ජාතකයේ කියවුවොත් හරි අපූර්වට මේ කාරණාවල් ඕන කෙනෙකුට වටහා ගන්න පුළුවන්. හරි ලස්සන ජාතක කතාවක් නිමි ජාතකයේ කියන්නේ. කියවන කෙනෙකුට සසර බිය උපදවන බොහෝ කරුණු ප්‍රමාණයක් මේ නිමි ජාතකයෙන් වටහා ගන්නට පුළුවන්. අපට මුළු ජාතකයේම දේශනා කරන්න කාලයක් ඉඩක් මේ මොහොතේ ලබා ගන්නට අපහසු නිසා කෙටියෙන් අපේ මේ ධර්ම මාතෘකාවට නිමි ජාතකයෙන් කරුණු කිහිපයක් ගත්තේ මම ඔබට පෙන්වුවේ නිරේ ලෝකේ ගියොත් නිරිසත්වෝ විඳින දුක පිළිබඳව ඔබට පොඩ්ඩක් තේරුම් කරලා දෙන්න. එතකොට බලන්න
එවන් අති දීර්ඝ කාලයක් මේ නිරිසත්වයෝ ওই නිරේ ලෝකයන්ට වෙලා දුක් විඳිනවා. ඇයි? අකුසලය හරියට වටහා ගන්නේ නැතුව ජීවත් වෙච්ච නිසා. සසර වරදින්න පුළුවන් කරුණ නම් පින්වතුනි අති භයානකයි. අපේ පින්වතුන් කල්පනා කරලා බලන්න අපේ දේවදත්ත හාමුදුරුවෝ කියලා කියන්නේ සට්ටිස්සර නමින් පසේ බුදු කෙනෙක් වෙන නියත විවරණය ලබාගත්තු මහ උත්තමයන් වහන්සේ නම. නමුත් අද ඉන්නේ දේවදත්ත හාමුදුරුවෝ කොහෙද? යොදුන් 100ක් උස, යොදුන් 100ක් පළල, යකඩ කාමරයක යොදුන් 100ක් උස, යොදුන් 100ක් පළල ශාරීරියකින් අන්තර්කල්ප 54ක තරම් අති දීර්ඝ කාලයක් දුක් විඳින නිර්සත්‍යයක් වෙලා. ඒ තරම් දීර්ඝ කාලයක් දුක් විඳින්න මොනවද කරගත්තු අකුසල කර්මය? බුදුරජාණන් වහන්සේට පින්වත්නි ද්‍රෝහි වෙලා. මේ තරම් ද්‍රෝහි පුද්ගලයෙක් බවට පත් වෙන්න මේ තරම් මහ උත්තමයෙක් වෙච්ච දේවදත්ත හාමුදුරුවන්ට උනේ මොකක් නිසාද? මීට මහා කල්ප 5කට කලින් සේරිවාණිජ ජාතකයේ අපේ මහබෝසතාණන් වහන්සේට යම් ලාභයක් නිසා ඇතිවෙච්ච තණ්හාවකින් හිතේ ඇති වුණා උද්දේශයක් නිසා කරපු බද්ධ වෛරේ විපාකයකයි දේවදත්ත හාමුදුරුවෝ අද මේ මොහොත වෙන විටත් ඔය අවීචි මහ නිරේ විදින්නේ. බෝසතාණන් වහන්සේට වෛරයක් බැඳගත්තා, බද්ධ වෛරයක් බවට බැඳගත්තා. ඒ බද්ධ වෛරේ විපාකයේ දේවදත්ත හාමුදුරුවෝ කොච්චර කල් වින්දද? අපි දන්නවා දේවදත්ත හාමුදුරුවෝ මාස 9ක් ලෙඩ ඇඳේ ඉඳලා භික්ෂුන් වහන්සේලාගේ කරමතින් හිටපු ඇඳ පිටින්ම බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න දෙවුරම් බෙහෙරට ආවා. බුදුරජාණන් වහන්සේ දෙවුරම් බෙහෙර විහාරයේ වැඩ වාසය කරනවා. භික්ෂුන් වහන්සේ ඇලවිල කියන ස්වාමීනි ආන් භාග්‍යවතුන් වහන්සේ එනවා. ඔබ වහන්සේව දැකලා සමාව ගන්න. බුදුරජාණන් වහන්සේ විලාවේ කියනවා මහණෙනි මේ භවයේ ආයි කවදාවත් ලෝතුරා බුදුරජාණන් වහන්සේව නම් දේවදත්තට දකින්න ලැබෙන්නේ. ස්වාමීනි එහෙම කියන්නේ කොහොමද? ඔන්න ස්වාමීනි දේවදත්ත හාමුදුරුවෝ යොදුනක් දුර ළඟට ඇවිල්ලා කියලා පණිවිඩයක් ආවා. මහණෙනි ওই දේවදත්තයන්ට භාග්‍යවතුන් වහන්සේ දකින්න ලැබෙන්නේ නෑ මේ භවයේ. ස්වාමීනි වහන්සේ කොහොම කියන්නද? ආන්න ගව් භාගයක් දුරට ඇවිල්ලා. ස්වාමීනි මෙන්න දේවදත්ත හාමුදුරුවෝ දෙවුරම් බෙහෙරේ පොකුණ ළඟටත් ඇවිල්ලා. ඔබ වහන්සේ කියන්නේ කොහොමද දේවදත්ත හාමුදුරුවන්ව ඔබ වහන්සේට දකින්න ලැබෙන්නේ නැහැ කියලා? ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ කියනවා මහණෙනි මේ විහාරේ දොර ළඟට ආවත් දේවදත්තයන්ට මාව දකින්න ලැබෙන්නේ නැහැ. මොකක් නිසාද? භාග්‍යවතුන් වහන්සේගේ වචනයට ද්‍රෝහී වෙලා කරගත්තු සංඝ බේද කර්මය නිසා. දේවදත්ත හාමුදුරුවෝ දෙවුරම් බෙහෙරේ පොකුණ ළඟට ඇවිල්ලා පිරිසුදු ශරීරයකින් බුදුන් දකින්න යන්න ඕනේ කියලා හිතලා තමන්ගේ කය පිරිසුදු කරගන්න පොකුණට පය තියනකොටම මේ මහ පොළොව දිබා වෙලා පණ පිටින් ගිනි දැල් ඇවිල්ලා අවීචි මහා නිරයට ඇදගෙන ගියා. පින්වත්නි දේවදත්ත හාමුදුරුවෝ අවීචියට ගියේ මේ ආත්ම භාවයේ පමණක් නෙවෙයි. දේවදත්ත හාමුදුරුවෝ පින්වතුනි අවීචියට ගියා සංසාරේ 7 වතාවක්, මේ භවයත් එක්ක 8 වතාවක් මහ පොළොව පලාගෙන.
අවීචියට ගියපු වාර නම් බොහෝයි. හැබැයි මහ පොළොව පලාගෙන අවීචියට ගියා දේවදත්ත හාමුදුරුවෝ 7 වතාවක්. ශාන්තිවාදී ජාතකයේදී කලාබ රජතුමා වෙලා, මහා කපි ජාතකයේදී ඍෂිවරයෙක් වෙලා, වානරයෙක් වෙච්ච බෝසතාණන් වහන්සේට ද්‍රෝහිකම් කරලා, ධර්ම ජාතකයේදී අධර්ම දිව්‍ය පුත්‍රය වෙලා ධර්ම දිව්‍ය පුත්‍රය වෙච්ච අපේ බෝසතාණන් වහන්සේත් එක්ක වාද කරලා පෙරදිලා පොළොව පලන් අවීචියට ගියා. මේ වගේ පිංගුතුනි අවීචියට ගියපු වාර නම් බොහෝ ප්‍රමාණයක් තියෙනවා. සඳහන් කරන්නේ 7 වතාවක් අවීචියට මහ පොළොව පලාගෙන දේවදත්ත හාමුදුරුවෝ ගියා කියලා. ඒ තරම් අති දීර්ඝ කාලයක් දේවදත්ත හාමුදුරුවෝ මේ අවීචි දුක් විඳා මේ භවයේත් අවීචියට ගියා. ඒ ඇයි? හරියට බුදුන් සරණ නොගියපු නිසා. බලන්න ඒ අවීචි මහා නිරය වැනි නිරයන් වලට වැටුණොත් කොයිතරම් නම් කාලයක් පින්වතුනි ඒ සත්‍යයන්ට දුක් විඳින වෙනවද බලන්න. එහෙමනම් මේ කාරණාව මනාකොට ශ්‍රාවක පින්වතුන් වටහා ගන්න. නිරය කියලා කියන්නේ අති භයානක වූ ස්ථානයක්. එතකොට ඔබ දැන් කල්පනා කරලා බලන්න අර කලින් අපි කතා කරපු කරුණ. කලින් මම ඔබට මතක් කළා කෙනෙක් බටහිර රටක සැපවත් වූ ජීවිතයක් ගත කරනවා අවුරුදු 100ක්. හැබැයි ඒ අවුරුදු 100 පුරාවටම ඒ කෙනා පින්වත්නි දුක කියන නමවත් අහන්න නැතුව සැප වින්දට තිසරණ කියන නමවත් අහන්න ලැබෙන්නේ. මෙහෙම ගත කරපු මේ කෙනා මරණයටපත් වෙලා නිරේ වැනි ලෝකයක දුක් විඳින නිරයකට ගිහිල්ලා දුක් විඳිනවා. ඒ නිරේ දුක නම් කොයිතරම් භයානකද කියන කාරණාව පෙන්වන්නයි මේ කාරණාවල් ඔබට මම මතක් කළේ. එතකොට මම ඔබට කිව්වා නිරේ තිබෙන ගණන, ඒ නිරයන් වල තිබෙන ආයු කාලය, ඒ නිරේ තියෙන විවේක කාලය කිව්වා, ඒ නිරේ තිබෙන දුක්ඛිත බව කිව්වා. එතකොට කල්පනා කරලා බලන්න ඔබ දැන් ඔබට හිතෙනවද මේ ලංකාව වගේ රටක උපදින එකද වාසනාවන්ත නැත්නම් බටහිර යුරෝපයේ ධනවත් රටක තිසරණ නැති රටක උපදින එකද වාසනාවන්ත කියලා ඔබම දැන් තීරණය කරන්න. පින්වත්නි සංසාරය කියලා කියන්නේ අති භයානක තැන. මනුෂ්‍ය ලෝකය කියලා කියන්නේ පින්වතුනි සැප විඳින තැනක්වත් දුක් විඳින තැනක්වත් නෙවෙයි. මේ ලෝකේ සැප විඳින යම් තැනක් තියෙනවා නම් ඒ සැප විඳින තැන තමයි දිව්‍ය ලෝකය කියලා කියන්නේ. මොකද දිව්‍ය සැපය කියලා කියන්නේ මනුෂ්‍ය සැපය අභිභවනය කරපු උසස්ම සැපයක් තියෙන තැන. කොහොමද තියෙන සැපය? පින්වතුනි චුතවන දවස වෙනකන් දහඩිය දමන්නේ නැහැ. චුතවන දවස වෙනකන් තමන්ගේ වස්ත්‍ර කිලුටු වෙන්නේ නැහැ. චුතවන දවස වෙනකන් තමන්ගේ ශාරීරියේ රැලි වැටෙන්නේ නැහැ. චුතවන දවස වෙනකන් පින්වතුනි දුකක් විඳින්නේ නැතුව ඒකාන්ත සැපක් විඳින තැනක් තමයි මේ දිව්‍ය ලෝකය කියලා කියන්නේ. එතකොට දිව්‍ය ලෝකයේ තමයි සැප විඳින තැන, නිරේ ලෝකයේ තමයි දුක් විඳින තැන. මේ දෙකම එකට ලැබෙන තැනක් තමයි මනුෂ්‍ය ලෝකය කියලා කියන්නේ. සැපයි දුකයි දෙකම එකට ලැබෙනවන යම් තැනක ඒ තමයි මනුෂ්‍ය ලෝකය කියලා කියන්නේ. එතකොට මේ මනුෂ්‍ය ලෝකේ ඔබ කල්පනා කරලා බලන්න ලංකාව වගේ රටක උපදින්න කොච්චර පින් කරන්න ඕනේද? මේ ලංකාව වගේ රටක උපදින්න කොයි තරම් නම් පිනක් කරන්න ඕනේද? අන්න ඒ කාරණාවත් අපි ටිකක් මේ වෙලාවේ මේ මාතෘකාවෙම තීරුම් කරගමු. පින්වත්නි ලංකාවේ උපදින්න කෙනෙකුට වියදම් කරපු පින් ටික එකතු කරලා බැලුවොත් මේ ලංකාවේ උපන්න දුප්පත්ම සම්මාදිට්ඨික පුද්ගලයා කියලා හිතන්න.
මේ ලංකාවේ උපන්න තිසරණ සරණ ගියපු දුප්පත්ම කෙනා. ලංකාවේ උපන්න දුප්පත්ම කෙනා. බැරි වෙලාවක්වත් අපි හිතමු බටහිර යුරෝපයේ වගේ රටක උපදිනවා. පිඟුතුනි මේ ලෝකේ ධනවතුන්ගේ නාම ලේඛනයක් තියෙනවා නම් ඒ ධනවතුන්ගේ නාම ලේඛනේ ඉහළින්ම තියෙන නම තියෙන්නේ පින්වත්නි ආන් ඒ කෙනාගේ. ඒ තරම් මහ පින් ගොඩක් ඒ දුප්පත්ම කෙනාට තිබුණා. නමුත් දැන් ඒ පින කෝ ඒ මිනිසයාගේ? ඇයි දැන් ඒ මිනිසයාට ඒ සැප සම්පත් ටික ලැබෙන්නේ නැත්තේ? ඇයි ඒ ධනෙ ඒ මිනිසයාට ලංකාවේ ඉපදිච්ච නිසා ලැබුණ නැත්තේ? ලැබුණ නැත්තේ පින්වතුනි ලංකාවේ උපන්න නිසා. ඇයි ලංකාවේ උපදින පින්වතුනි ඒ තරමටම අපට පින් වියදම් වෙනවා. මේ ලංකාවේ උපන්න ඔබත් මමත් මේ ලෝකයේ ඉහළම මන්දිර වගේ මාලිගාවල් වල ජීවත් වෙන ලෝකයේ තියෙන උසස්ම ආහාර පාන අනුභව කරන්නට පුළුවන් ලෝකයේ තියෙන උසස්ම යාන වාහන උසස්ම වස්ත්‍ර උසස්ම රන්දිදී මුතුමැණි පරිහරණය කරන්නට පුළුවන් තරමේ මහ පින් ගොඩක් කරගෙන උපන්න ජීවිතයක් තමයි පින්වතුනි අපට තිබුණේ. හැබැයි ඒ මහ පින් ගොඩ පින්වතුනි මොකද උනේ? ලංකාව ඉපදිච්ච නිසා වියදම් වුණා. අර පින් ගොඩ ලංකාවේ උපන්න නිසා වියදම් වුණා. ඊළඟට කෙනෙකුට හිතෙන්න පුළුවන් ලංකාවේ ඉපදිනකොට එහෙම වෙනවද? පින්වතුනි එහෙම වෙනවා. තවත් දෙයක් ලබන්න අපේ පින් වැය වෙනවද? එහෙම වැය වෙනවා. එකට එක නිදර්ශන කතාවක් සිහිපත් කළොත් අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටිය පිලින්ද වච්චි කියලා මහරහතන් වහන්සේ නම. මේ පිලින්ද වච්ච මහරහතන් වහන්සේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලේ බුද්ධ ප්‍රමුඛ ලක්ෂයක් මහරහතන් වහන්සේලාට සර්වදානයක් දෙනවා. විශේෂ පූජාවක් කරනවා. ඒ තමයි කුඩ ලක්ෂයක් පූජා කරනවා. ඒ පූජා කරපු කුඩ ලක්ෂය පින්වතුනි මේ කෙනාට කල්ප ලක්ෂයක්ම විපාක දුන්නා. මහා කල්ප ලක්ෂයක් මේ කෙනාට මේ කුසලේ විපාක දුන්නා. ඒ කියන්නේ හැම භවයකම මේ දෝවාරිකයට පින්වතුනි කුඩ ලක්ෂ ගානේ ලැබුණා. මේ මනුස්සයෙක් කුඩ ලක්ෂ ගානේ ලැබුණා. හැම භවයකම කල්ප ලක්ෂයක්. හැබැයි අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේදී ওই කල්ප ලක්ෂය කුඩ ලක්ෂය ලැබුවේ නෑ. බුදුරජාණන් වහන්සේගේ කාලේ කුඩ ලක්ෂය ලැබුවේ නෑ. මොකද උනේ කුඩ ලක්ෂයට? අපේ බුදුහාමුදුරන්ගේ කාලේ වෙනකොට ඒ මිනිස්සයාගේ පින් ඉවර වුණාද? නෑ. තවත් අසංඛ්‍ය ගණන් ජීවිත කුඩ ලබන පින තියෙනවා. නමුත් උන්වහන්සේ රහත් බව ලබලා පිලින්ද වච්ච මහරහතන් වහන්සේ කියනවා මහණෙනි මම මේ භවයේ කුඩ ලක්ෂ ලබන්න තිබිච්ච පින් ටික අරහත් චත්‍රය ලබන්න වියදම් වුණාලු. අර කුඩ ලක්ෂ ලබන්න තිබිච්ච පින් ටික අරහත් චත්‍රය ලබන්නට වියදම් වෙච්ච නිසා පින්වතුනි මේ ආත්ම භාවයේ කුඩ ලක්ෂ ලැබුණේ නැහැ. එතකොට පින්වතුනි හිතලා බලන්න දෙයක් ලබනකොට තවත් දෙයක් වියදම් වෙනවා කියන කාරණාව මේ උදාහරණයෙන් හොඳට තේරෙනවා. උන්වහන්සේට රහත් බව ලබන්න අර පින් ටික වියදම් වෙලා. ලංකාව වගේ රටක උපදින්න නිසා අපට අර මහ සැප සම්පත් ලබන්න තිබිච්ච පින් ටික වියදම් වුණා. ඒක හොඳටම තේරෙනවා. ලංකාව ඉපදුණු කෙනෙක් හිතලා බලන්න බටහිර මේ විදේශ රටකට ගියොත් ඒ රටවල් වල ඒ ලංකාවේ උපන්න කෙනා කොච්චර ප්‍රඥාවකින් කටයුතු කරනවද බලන්න. සමහර උසස් විද්‍යා ආයතනවල ඒ තැන්වල පින්වතුනි මේ ලංකාවේ බොහෝ පිරිසක් ඉන්නවා.
ඒවයි දස්කම් පෙන්නගෙන. ලංකාවේ උපන්න අපි හිතමු සමහර කෙනෙක් සමහරලාට ලංකාවේදී O level වත් සමත් වෙන්නේ. හැබැයි පිට රටකට ගිහිල්ලා අතිරේක රැකියාවක් කරන ගම O level උත් සමත් වෙලා A level උත් සමත් වෙලා විශ්වවිද්‍යාලෙත් ගිහිලා උපාධියකුත් අරගෙන ලොකු පඩියක් ලැබෙන රස්සාවකුත් කරනවා. හැබැයි ලංකාවේ හිටියනම් O level වත් සමත් වෙන්නේ නැහැ. කොහොමද ඒක වෙන්නේ? අර සම්මාදිට්ඨික රටේ උපදිනකොට පින්වතුනි පින් වියදම් වෙනවා වැඩි. එතකොට ඇයි මේ තරම් මහා පින් ගොඩක් වියදම් කරගෙන අපි මේ ලංකාවේ ඉපදුනේ? මේ තරම් මහා පින් ගොඩක් වියදම් කරගෙන ලංකාවේ ඉපදුනේ පින්වත්නි විශේෂ කරුණක් නිසා. ඒ තමයි ලෝකයේ රටවල් අතරින් ගත්තොත් පුණ්‍යවන්තම රට තමයි මේ ලංකාව කියලා කියන්නේ. පුණ්‍යවන්තම රට මේ ලංකාව. ලංකාව කොච්චර පුණ්‍යවන්තයිද කියලා කියනවා නම් අපේ බුදුරජාණන් වහන්සේගේ වැඩිම ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් එකම තැන වැඩ තියෙන රට ලංකාව. භාග්‍යවතුන් වහන්සේගේ විශාලතම ධාතුන් වහන්සේ වැඩ ඉන්න රට තියෙන ලංකාවේ. භාග්‍යවතුන් වහන්සේගේ සතර දළදා වහන්සේලාගෙන් දළදා වහන්සේලා දෙනමක්ම වැඩ ඉන්නේ ලංකාවේ. තවත් කේශ ධාතුන් වහන්සේලා සර්වඥ ධාතුන් වහන්සේලා කොයිතරම් ප්‍රමාණයක් මේ ලංකාවේ පින්වතුනි වැඩ ඉන්නවද කියලා බලන්න. හිතලා බලන්න පින්වතුනි ලංකාව කියන්නේ අති දුර්ලභම උත්පත්තියක් ලබන්නට අමාරුම රටක් මේ භූමිය කියලා කියන්නේ. මට වෙලාවකට හිතෙනවා බුදුරජාණන් වහන්සේට මේ විශ්වයේ අයිති ලොකු පන්සලක් තියෙනවා නා. ජේතවනාරාමයේ පූර්වාරාමයේ වගේ බුදුරජාණන් වහන්සේට අයිති පන්සලක් තියෙනවා නම් මේ ලෝකේ මේ විශ්වයේ භාග්‍යවතුන් වහන්සේට අයිති විශාලතම පන්සල තමයි මම නම් හඳුන්වන්නේ ලංකාව කියලා. ඇයි එහෙම හඳුන්වන්නේ? පින්වතුනි ධර්මයේ සඳහන් වෙනවා ලලාට ධාතුන් වහන්සේ මේ ලංකාවට වඩම්මවනකොට ඒ ලලාට ධාතුන් වහන්සේගේ නික්මිච්ච ජලධාරාවෙන් පින්වතුනි මේ මහ පොළොවේ නොතිමිනු භූමියක් නැහැ කියලා සඳහන් කරලා තියෙනවා. ඒ තරම් මේ මහ පොළොව පින්වතුනි තෙමිලා තියෙනවා. හිතලා බලන්න එතකොට මෙවන් මහ පුණ්‍යවන්ත රටකට පය තියන්න කොච්චර පින් කරලා තියෙන්නව නැද්ද? සමහර සක්වලවල් තියෙනවා මුළු සක්වලකටම වැඩ ඉන්නේ අබෑටයක් තරම් ධාතුන් වහන්සේ නම. මුළු සක්වලටම වැඩ ඉන්නේ අබෑටයක් තරම් ධාතුන් වහන්සේ නම. එවන් කලෙක පින්වත්නි මෙවන් පුණ්‍යවන්ත රටක උපදින ලැබීම කොච්චර භාග්‍යවන්තයිද කියලා බලන්න. පින්වතුනි කෙනෙක් මේ ලංකාවේ කිලෝමීටර් 100ක් 200ක් ඇවිදගෙන ගියොත් වාහනේ යන ගමන්ම අත් දෙක එකට එකතු කරලා පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලාටම කොයිතරම් ප්‍රමාණයක් වැඳ පුදාගෙන ඉන්න පුළුවන්ද කියලා බලන්න. එහෙම යන ගමන් වැඳගෙන යන අයටත් කොච්චර පින් ලැබෙනවද? පින්වතුනි භාග්‍යවතුන් වහන්සේට කරන එක වන්දනාවකට කොච්චර පින් ලැබෙනවද කියලා කියනවා නම් දවසක් බුදුරජාණන් වහන්සේ වේදියක කියන පර්වතයේ ඉන්දසාල කියලා ගුහාවක වැඩ වාසය කරනවා. මේ ගුහාව ළඟට එනවා පින්වතුනි බකමූණු පක්ෂියෙක්. භාග්‍යවතුන් වහන්සේගේ ළඟට ආපු මේ බකමූණු පක්ෂියා බුදුරජාණන් වහන්සේට අත්තටු දෙක එකට එකතු කරගෙන වන්දනාවක් කරනවා. ඒ වෙලාවේ ආනන්ද හාමුදුරන්ට බකමූණු පක්ෂියාව පෙන්නලා කියනවා ආනන්ද දන්නවද මේ බකමූණු පක්ෂියා තවත් කල්ප ලක්ෂයක් ගිය තැන සෝමනස්ස කියන නමින් පසේ බුදු කෙනෙක් වෙනවා. සෝමනස්ස කියන නමින් පසේ බුදු කෙනෙක් වෙනවා. ආනන්ද ඒ කල්ප ලක්ෂයේ පුරාවටම මේ මොහොතේ
මා උදෙසා වන්දනාවක් කරලා රැස් කරගත්තු කුසලයානුභවයෙන් මේ තමයි මේ බකමෝණු පක්ෂියා දුගති භවයක උපදින අන්තිමාත්ම භාවය. දුගති භවයක උපදින අන්තිමාත්ම භාවයේ මේ භවය. ආයිමින් මතුවට කවදාවත් දුගති ආත්ම භාවයකට යන්නේ නැහැ කල්පලක්ෂයේ පුරාවටම. එතකොට හිතන්න තිරිසන්ගත සතෙක් කියන්නේ එක බුදු ගුණයක්වත් හිතට වැඩිලාද මේ වඳින්නේ? අල්ප මාත්‍ර බුද්ධ සංඥාවක්වත් නැතුව භාග්‍යතුන් වහන්සේගේ බුදු සිරුරට පැහැදිලා කරපු වන්දනාවට මේ තරම් මහ පිනක් ලැබුණා නම් අපේ පින්වතුන් කල්පනා කරලා බලන්න පින්වත්නි, බුදු ගුණ මහා සාගරයේ නම් අපේ ඇඟිල්ලකට තැවරෙන ජල බිඳුවක අංශු මාත්‍ර ප්‍රමාණයක් තරම්වත් දැනුමක් තියෙන අපිට, බුදුගුණ පිළිබඳ අල්ප මාත්‍ර හෝ දැනුමක් තියෙන අපිට ලෞතුරා භාග්‍යවතුන් වහන්සේට කරන එක සාදුකාරයකට පින්වතුනි බලන්නකො කොයිතරම් නම් කුසලයක් ලැබෙයිද කියලා. අනන්ත ප්‍රමාණ කුසලයක් සසර පුරාවටම පින්වතුනි අපට ලැබෙනවා ඒ එක වරක් භාග්‍යවතුන් වහන්සේට කරන වන්දනාවෙන්. ඒකනේ අර සඳහන් කරලා තියෙන්නේ නමාමි වීර පාදේතේ චක්ඛංකිත තලේ සුබේ වන්දිතේ නර දේවේහි අමතං දේහි වන්දිතේ. චක්‍ර ලාංඡන දහසකින් යුක්ත මේ භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් යමෙක් වන්දනා කරනවා නම් ඒ වඳින නර දේවේහි දෙවියන් මිනිසුන්ට අමතං දේහි වන්දිතේ අමෘතය ලැබෙනවා. ඒ කියන්නේ නිවන ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ වන්දනා කරන කෙනාට පින්වතුනි නිර්වාණ සම්පත්තිය ලැබෙනවා. එතකොට හිතන්න ලංකාව වගේ රටක ඉපදීම කොයිතරම් භාග්‍යයක්ද කියලා. දැන් ඔබ තීරණය කරන්න ඇත්තටම මේ ලංකාව වගේ රටක ඉපදින එකද අවාසනාවන්ත නැත්නම් පිට රටක ඉපදින එකද අවාසනාවන්ත? ලංකාවේ ඉපදින එකද වාසනාවන්ත, පිට රටක ඉපදින එකද වාසනාවන්ත කියන කාරණාව මේ සද්ධර්ම දේශනාවෙන් ඔබට තීරණය කරන්නට පුළුවන්. එහෙමනම් ඔබ හිතලා බලන්න, දැන් කල්පනා කරලා බලන්න, සංසාරේ අප්‍රමාණ සැප සම්පත් ගොඩක් විඳින්න තියෙන මහ පින් ගොඩක් වියදම් කරලා මේ ලංකාව වගේ රටක උපන්නේ මොකක් නිසාද? පින්වතුනි සැබෑවටම කුසල් කරන්නට ඕන නිසා. ඒ නිසා අප්‍රමාදීව කුසල් කරන්න වෑයම් කරන්න. මේ ලැබිච්ච මොහොත ඔබ සුළු කරුණක් නිසාවත් ප්‍රමාදයකට පත් කරගන්නට එපා. හරියට උදාහරණයකින් බුදුහාමුදුරු දේශනා කරනවා, යම් කිසි කෙනෙක් වෙලෙන්දෙක් ඉන්නවා, මේ වෙලෙන්දට ආරංචි වෙනවා එක්තරා තැනක තියෙනවා කියලා අඩු මුදලකට ගන්න පුළුවන් බඩු වර්ගයක්. හැබැයි මේ බඩු ටික මේ වෙලෙන්දට ලොකු ලාභයක් තියෙන බඩු ටිකක් ගන්න පුළුවන් නම්, හැබැයි මේ වෙලෙන්ද යනකොට වෙන වෙලෙන්දෙක් ඇවිල්ලා බඩු ටික අරගෙන ගිහලා. මොකද මේ වෙලෙන්ද දවල් ආරංචියාවට යන්නේ හවස් වෙලා. ඒ වෙලෙන්ද ප්‍රමාද වෙච්ච නිසා තමයි අර අලාභය සිද්ධ වුනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊට වඩා මහණෙනි අලාභයක් වෙනවා ලැබිච්ච මේ මනුෂ්‍යාත්ම භාවයේ ප්‍රමාද වුණොත් ඊට වඩා ලොකු අලාභයක් අපි කරගන්නවා. එතකොට පින්වතුනි කල්පනා කරලා බලන්න, අපි කොයිතරම්නම් අති දුර්ලභ පුණ්‍යවන්ත ජීවිතයක්ද මේ ලබලා තියෙන්නේ. ධර්මයේ මේ රට හඳුන්වලා තියෙන්නේ බුදුවරුන්ගේ ධාතුන් වහන්සේලා රකින්න භාණ්ඩාගාරය කියලා. කකුසඳ බුදුරජාණන් වහන්සේගේ පටන් කොණාගමන කාශ්‍යප කියන මේ සියලු සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ සියලු ධාතුන් වහන්සේලා අපේ මේ ලංකා භූමි තලයේ පින්වතුනි වැඩ වාසය කරනවා. ඒක බොහෝ දිනෙක නොදන්න කරුණක්.
අද මේ භාග්‍යවතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ සිටින සෑම චෛත්‍යයකම උදාහරණයක් ඇටියට සේරුවාවිල භාග්‍යවතුන් වහන්සේගේ විශාලතම ධාතුන් වහන්සේ වැඩ ඉන්න භූමිය. මේ සේරුවාවිල චෛත්‍යරාජයන් වහන්සේ ඉහළින් වැඩ ඉන්නවා. මහ පොළොවේ පිංගුතුනි තවත් චෛත්‍ය 3ක් තියෙනවා. මහ පොළොවේ යට තවත් චෛත්‍ය 3ක් තියෙනවා. යටම චෛත්‍යයේ තියෙන්නේ කකුසඳ බුදුහාමුදුරන්ගේ ධාතුන් වහන්සේලා. ඊළඟ චෛත්‍යයේ තියෙනවා කොණාගමන බුදුහාමුදුරන් වහන්සේගේ ධාතුන් වහන්සේලා. ඊළඟ චෛත්‍යයේ වැඩ ඉන්නේ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා. දැන් පොළොවෙන් උඩ තියෙන චෛත්‍යයේ වැඩ ඉන්නේ අපේ ගෞතම බුදුහාමුදුරන් වහන්සේගේ ධාතුන් වහන්සේලා. එතකොට අර චෛත්‍ය තුන යට ගියේ ධර්මයේ සඳහන් කරනවා පින්වත්නි අවුරුදු 1000කට අඟලක් මේ මහ පොළොව වැඩෙනවා කියලා. අවුරුදු 1000කට වරක් මේ මහ පොළොව වැඩෙනවා. එහෙම වැඩෙනකොට අඟල ගානේ වැඩිලා එහෙම වැඩිලා තමයි අර චෛත්‍යයන් මහ පොළොව යට වෙන්නේ. අපේ භාග්‍යවතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තින් චෛත්‍යනොත් ඒ විදියටම පොළොව යට යනවා. ඒකයි ධර්මයේ පැරණි ආචාර්යවරු හඳුන්වලා තියෙන මේ රට බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා රකින්න භාණ්ඩාගාරයක් කියලා. එතකොට මෙවන් රටක මේ තරම් පින් ගොඩක් වියදම් කරලා අපි මොනවද ඇත්තටම කරන්න ඕනේ? අපිට කොයිතරම් පින් කරන්න පුළුවන්ද කියලා බලන්න. උදාහරණයක් ඇටියට ඔබ කල්පනා කරලා බලන්න මම සඳහන් කළා බුදුරජාණන් වහන්සේට සාදුකාරයක් දෙන එක ওই තරම් මහා පින් වැඩෙන එකක් නං. එක සාදුකාරයක් දෙන එක ওই තරම් පින් වැඩෙන එකක් නං. ඔබ කල්පනා කරලා බලන්න ඒ බුදුරජාණන් වහන්සේට ගාථාවක් කියලා වන්දනා කරොත් ඒ බුදුරජාණන් වහන්සේට ගාථාවක් කියලා වන්දනා කරොත් කොයිතරම් පිනක් ලැබෙයිද ඒ කෙනාට? පින්වතුනි මීට මහා කල්ප 94කට කලින් සිද්ධාර්ථ භාග්‍යවතුන් වහන්සේ ලෝකේ පහළ වෙච්ච වෙලාවේ එක්තරා සේන කියලා බමුණෙක් බුදුරජාණන් වහන්සේට ගාථා 4ක් කියලා වන්දනාවක් කළා. භාග්‍යවතුන් වහන්සේට ගාථා 4ක් කියලා වන්දනාවක් කළා. උසබං පවරං වීරං මහේසින් විජිතා විනං සුවන්න වන්නං සම්බුද්ධං කෝදිස්වාන පසීදති හිමවා වා පරිමෙය්‍යෝ සාගරෝව දුරුත්තරෝ තතේව ජානං බුද්දස්ස කෝදිස්වාන පසීදති වසුදහා යතහපමියා චිත්තා වන වටංසකා තතේව සීලං බුද්දස්ස කෝදිස්වාන පසීදති අනිලජෝව අසංකෝබෝ යතාකාසෝ වසංකියෝ තතේව ඥානං බුද්දස්ස කෝදිස්වාන පසීදති. ඔන්න ඔය ගාථා 4 කියලා සිද්ධාර්ථ භාග්‍යවතුන් වහන්සේට එක්වරක් වන්දනා කරා. කොයිතරම් විපාකයක් ලැබුවද කියලා කියනවා නම් මහා කල්ප 94ක්ම සුගතිය ඉඳලා මහා කල්ප 94ක් සුගතිය ඉඳලා පින්වතුනි අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ අවුරුදු 7න් පැවිදි වෙලා භාග්‍යවතුන් වහන්සේගේ බුදුරුව දැකලා ඇති කරගත්තු චිත්ත ප්‍රසාදින් බුදුගුණ වඩලා පින්වතුනි පරප්‍රසාදක මහරහතන් වහන්සේ ලෙස රහත් බව ලැබුවා. එතකොට කල්පනා කරලා බලන්න ලෞතර බුදුරජාණන් වහන්සේට ගාථා 4ක් කියලා වැඳපු පින කොයිතරම් මහත්ඵලද? එහෙමනම් අපිට පින්වතුනි පුළුවන් අපේ භාග්‍යවතුන් වහන්සේ වන්දනා කරන්න. ඔබට උදේට ඔබගේ නිවසේ ලෞතර බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්
විනාඩි 15ක් වෙන් කරන්න පුළුවන් නම් අපි උදේ කෑමට වැය කරන අපේ වෙලාව, අපි උදේ අපේ ශරීරය පිරිසුදු කරන්න වැය කරන අපේ වෙලාව, අපි ඇඳුම් අඳින්න වැය කරන අපේ වෙලාව, අපි උදේට අපේ කටයුතු ආරම්භ කරන්න කලින් අපගේ අවශ්‍යතාවයන් වලට කොච්චර කාලය වැය කරනවද? ඇයි අපිට උදේට බුදුහාමුදුරු වෙනුවෙන් වැඩට යන්න කලින් අපේ කටයුතු ආරම්භ කරන්න කලින් එක විනාඩි 10ක් 15ක් බුදුහාමුදුරු වෙනුවෙන් වැය කරන්න බැරි? පින්වතුනි, මේ මනුෂ්‍ය ජීවිතේ ලංකාවේ රටක ඉපදුනේ ඉගෙන ගන්නවත්, රස්සාවල් කරන්නවත්, එහෙම නැත්නම් විවාහ වෙන්නවත්, දරුවෝ හදන්නවත්, ඒ යුතුයකම් කරන්නවත් නෙවෙයි. මේ තරම් මහ පින් ගොඩක් වියදම් කරලා පින්වතුනි උපන්නේ මොකක් නිසාද? පින්වතුනි, මේ මහ පින් ගොඩක් වියදම් කරගෙන මේ ලංකාවේ උපන්නේ ඊට වඩා පින් කරගන්න ඕන නිසා. හරියට උදාහරණයකින් කියනවා නම් පින්වත්නි, අපි හිතමු කවුරු හරි කෙනෙක් ලංකාවේ Tamanට අයිති ඉඩකඩම් ගෙවල් දොරවල් විකුණලා Taman කර කර හිටපු රස්සාවක් නැති කරගෙන පිටරටකට යනව රස්සාවක් කරන්න. එතකොට ඒ රස්සාවට ගිහිල්ලා ඒ මිනිස්යාර වියදම් කරපු ගේ, ඒ යට කරපු මුදල් ඒ ඔක්කොම හම්බ කරගන්න ඕනනේ. හැබැයි ඒ ටික විතරක් ප්‍රමාණවත් නෑ. ඊට වඩා වැඩි මුදලක් හම්බ කරගන්න තමයි මේ මිනිස්සයා පිටරටකට යන්නේ. එතකොට ලංකාවේ අරතරම් මහ පින් ගොඩක් වියදම් කරලා මේ ලංකාව වගේ රටක උපන්න අපි ඊට වඩා පින් ගොඩක් පින්වතුනි කරගන්නට ඕන. ඒ නිසයි මම සඳහන් කළේ ලෞතර බුදුරජාණන් වහන්සේට එක වරක් හරි දවසකට වැය කරන්න විනාඩි 15ක් හරි වන්දනාවක් කරන්න. බලන්න මේ ලංකාවේ බුදුහාමුදුරු වෙනුවෙන් භාග්‍යතුන් වහන්සේගේ උතුම් ධාතුන් වහන්සේලා කොච්චර වැඩ ඉන්නවද? අපි අපේ පින්වතුන් අවුරුද්දකට සැරයක් විනෝද චාරිකාවල් යනවා. දියඇලි බලන්න, ගංගා බලන්න, වනාන්තර බලන්න, සත්තු බලන්න. හැබැයි ඔය යන අතරමඟ තමයි රුවන්වැලි මහා සෑය දැකලා දැක්කොත් වඳින්නේ. නමුත් පින්වතුනි, මේ රටේ උපන්න ඔබ ඒ තරම් අල්ප වූ විදියට බුදුන් වඳින්න යන්නේ නැතුව ඔබ අඩුම තරමේ යටත් පිරිසෙන් අවුරුද්දකට එක සැරයක්වත් ඔබගේ පවුලේ පිරිසත් එක්ක එකට එකතු වෙලා ඔබගේ වාහනයෙන් හෝ එහෙම නැත්නම් මේ පොදු ප්‍රවාහනයකින් හෝ ලෞතර භාග්‍යතුන් වහන්සේගේ වැඩිම ධාතුන් වහන්සේලා වැඩ ඉන්න රුවන්වැලි මහා සෑයට යන්න කොහොම චේතනාවෙන්ද මං අද රුවන්වැලි මහා සෑයට යනවයි කියන සංඥාවෙන්, ලෞතර බුදුරජාණන් වහන්සේ දකින්න යනවයි කියන සංඥාවෙන් යන්න. දන්නවද ඔබට gedara ඉඳගෙන පටන් ගන්න පියවර ගන්න කොච්චර පින් සිද්ධ වෙනවද කියලා? පින්වතුනි, පියවර ගන්න කොච්චර මහ පිනක් වෙනවද කියලා කියනවා නම් සඳහන් කරන්න පින්වතුනි, මේ ලෝකේ සතං හත්ති සතං අස්සා සතං අස්ස තරීරතා සතං කඤ්ඤා සහස්සානියා මුක්කමණි කුණ්ඩලං. චද්දන්ත කුලේ ඇතුන්ගෙන් ලක්ෂයක්, ආජානීය කුලේ අශ්වයන්ගෙන් ලක්ෂයක්, අශ්වයන් බැඳපු කරත් රත ලක්ෂයක්, සියලු ආභරණයන්ගෙන් සැරසිච්ච රෝමත් කන්‍යාවියන්ගෙන් ලක්ෂයක්. මේ ලෝකේ අති දුර්ලභම දේවල් ලක්ෂ ලබන එකට වඩා වටිනවලු මොකද්ද? මම බුදුන් වඳින්න යමි, මම ලෞතර භාග්‍යවතුන් වහන්සේට පූජාවක් පූජා කරන්න යමි, ඒ භාග්‍යවතුන් වහන්සේට වන්දනාවක් කරන්න යමි කියලා gederin එළියට පය තියනවා නම් ඒ තබන පියවරක් ගන්න පින්වතුනි ඔබට මහා කුසල් ගොඩක් රැස් වෙනවා. ඒකයි මං කිව්වේ විනෝද ගමනක් යන්න තීරණය කරලා ඒ යන ගමන් බුදුන් වැදලා ඉන්නේ නැතුව ඔබ අඩුම තරමේ අවුරුද්දකට එක වරක්වත් මම මේ සැරේ රුවන්වැලි මහා සෑයට යනවා, ලෞතර බුදුරජාණන් වහන්සේගේ වැඩිම ධාතුන් වහන්සේලා නිර්මිත බුදුරුවක් නිර්මාණය කරලා තියෙන තැන අපි ඒ රුවන්වැලි සෑයේ වඳින විදිය ගැන මේ සම්මා ටීවී බෞද්ධ රූපවාහිනිය තුලින්
ඔබට කෙටි දේශනාවකදී පැහැදිලි කරා. ඒ දේශනාවත් ඔබට මේ නාලිකාව මගින් ශ්‍රවණය කරන්නට පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඊළඟට ඒ රුවන්වැලි මහා සෑයට ගිහිල්ලා වැඳලා ඊළඟට තීරණය කරන ඔබ මම ඊළඟ අවුරුද්ද යනවා ලෝතුරා භාග්‍යවතුන් වහන්සේගේ විශාලතම ධාතුන් වහන්සේ වැඩ ඉන සේරුවාවිල වදින්න. ඊළඟ අවුරුද්දේ මම යනවා සතර දළදා වහන්සේලාගෙන් වාම දළදා වහන්සේ වැඩ ඉන්න නුවර දළදා මාලිගාවට ගිහිලා වඳින්න යනවා. ඊළඟ අවුරුද්දේ මම යනවා සෝමාවතී මහා චෛත්‍යරාජානන් වහන්සේ ළඟට ගිහිලා වන්දනාවක් කරන්න. බලන්න සැලසුම් කරගත්තොත් කොච්චර පින් කරගන්න පුළුවන්ද කියලා බලන්න අපිට. ඔබ එහෙම කුසල් වඩලා ඔබේ මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ තවත් අර්ථවත් කරගන්න. ඊළඟට බුදුන් වඳිනම කියන කාරණාව මේ විදිහට කරන්න. ඊළඟට ඔබට පින්වත්නි පොහොය දවසකට සිල් ගන්නවා කියන කාරණාව කොයිතරම් පහසුවෙන් අද ලංකාවේ කරන්න පුළුවන්ද? ඔබට ගෙදර පන්සලකට ගිහිල්ලා මේ කාලේ යම් යම් ව්‍යසනයන් තියෙන කාලයක් නිසා පන්සලකට යන්න බැරි වුණත් ගෙදර ඉඳගෙන ඔබට පුළුවන් පින්වතුනි මේ සිල් සමාදන් වීමේ කටයුත්ත කරන්න. ඒක අනිවාර්යයෙන්ම පොහොයත් දවසක විය යුතුම නේ. අනිවාර්යයෙන්ම පොහොය දවසක විය යුතුම නේ. ඔබට ඉඩ ලැබෙන දවසක හරියට පැය 24ක් ඔබට පුළුවන් පින්වතුනි ගෙදර සිල් සමාදන් වෙන්න. හරියට පැය 24ක් ඔබ ගෙදර සිල් සමාදන් වුණොත් ඔබට ඔබේ සීලය සම්පූර්ණ වෙනවා. එහෙම පින් කරගන්නත් පුළුවන්. ඒ නිසා ඔබ පින ජීවිතේ ලැබෙනවා නම් කරගන්න අවස්ථාවක් ඒ පිනට පින්වතුනි ඔබ එරෙහි වෙන්නට එපා. පිනට ඔබ පයින් ගහන්න එපා. පින අතපසු කරගෙන යන්න එපා. ලැබිච්ච මොහොතේ ඔබ පුළුවන් තරම් කොහොම හරි පින් කරගන්න උත්සාහ කරන්න. එක කතාවක් සඳහන් කරනවා නම් අපේ බුදුහාමුදුරන්ගේ කාලේ හිටියා සද්දෙය්‍ය කියලා මහරහතන් වහන්සේ නම. උන්වහන්සේ දවසක් භික්ෂුන් වහන්සේලා පිරිසක් එක්ක ඔරුවක නැගිලා මහ මොහොතේ ගමනක් යනවා. උන්වහන්සේට බඩේ අමාරුවක් හැදෙනවා. ඒ වෙලාවේ සද්දෙය්‍ය මහරහතන් වහන්සේ අතවැසි භික්ෂුවකට ඒ කාරණාව කිව්වම අතවැසි භික්ෂුව අහනවා ස්වාමීනි වෙනදා ඔය බඩේ අමාරුව හැදුනම ඔබ වහන්සේ මොකද කරන්නේ? ආයුෂ්මතුනි මම ගිතෙල් හැන්දක් අනුභව කරනවා. එතකොට කියනවා ස්වාමීනි මේ මහමෝධය අපට ගිතෙල් ගන්න තැනක් නැහැ. ස්වාමීනි අපට ගොඩබිමකට යනකම් ඉවසන්න වෙනවා. ඒ වෙලාවේදී සද්දීයත් මහරහතන් වහන්සේ කියනවා පාත්‍රය අතර දීලා මේ පාත්‍රයෙන් මට මුහුදු ජලය ටිකක් අරගෙන දෙන්න. මුහුදු ජලය ටිකක් අරගෙන අර තෙරුන් වහන්සේ සද්දීය මහරහතන් වහන්සේගේ අතට දෙනවා පියන ඇරලා බලනකොට මුළු පාත්‍රයෙන් එකක් ගිතෙල් තියෙනවා. ගත්තේ මුහුදු වතුර පාත්‍රයෙන් එකක් ගිතෙල් තියෙනවා. මේ හාමුදුරුවෝ ආශ්චර්ය දැකලා අහනවා ස්වාමීනි කොහොමද මේ වගේ 이르දි ප්‍රාතිහාරයක් ඔබ වහන්සේ පෑවේ? ඒ වෙලාවේ කියනවා ආයුෂ්මතුනි මේක මගේ 이르දියක් නෙවෙයි පෙර කරපු මහ කුසලයක පුණ්‍ය විපාකයක්. ඒ පුණ්‍ය විපාකය ආයුෂ්මතුනි මගේ මෙපමණයි කියලා ලඝු කරන්නට එපා. බලන්න ආයුෂ්මතුනි මේ මහ මුහුද දිහා. පිඟුතුන අර හාමුදුරු බලනකොට මුළු මහ මුහුදම ගිතෙල් වෙලා. ඒ වෙලාවේ අහනවා ස්වාමීනි කොහොමද මේ තරම් 이르දියක් පෑවේ? ඒ වෙලාවේ කියනවා මගේ මේ 이르දි අනුභවයක් නෙවෙයි. මේ මම පෙර කරපු කුසලයක ප්‍රාර්ථනාවක්. මොකද්ද කරපු කුසලය? දවසක් මම කාශ්‍යප බුදුහාමුදුරගේ කාලේ හකුරු වෙලින්දෙක් වෙලා හිටියා. ඒ කාලේ මගේ ළඟට එක තෙරුන් වහන්සේ නමක් ආවා අසනීපයකට ගිතෙල් ටිකක් ඉල්ලගෙන මම උන්වහන්සේට ගිතෙල් හැන්දා පූජා කරා. ආයුෂ්මතුනි ඒ ගිතෙල් පූජාවෙන් මම ලැබව පිනේ ආනුභාවයෙන්ුයි මට මේ මහා සාගරයේ උවද ගිතෙල් කරන්න පුළුවන් කමක් ලැබුණේ. ආයුෂ්මතුනි මගේ පින එපමණයි කියලා හිතන්නට එපා. බලන්න කියනවර මහා පර්වත දිහා.
කන්දක් පෙන්නලා සද්දේ මහරහතන් වහන්සේ අර අතවැසි භික්ෂුන් වහන්සේට ඇඟිල්ල දිගු කරලා පෙන්නකොට පිඟුතුනි ඒ මහ කඳු යායම හකුරු කන්දක් වෙලා මුළු කඳු යායම හකුරු වෙලා ඒ වෙලාවේ අහන ස්වාමීනි මේ තරම් මහා ආනුභාවයක් ලබන්න ස්වාමීනි මොකද ඔබ වහන්සේ කරපු පින? ආයුෂ්මතුනි කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ කාලයේදී මම හකුරු වෙලින්දෙක් වෙලා ඉන්නකොට දවසක් පිණ්ඩපාතයට හාමුදුරනමක් වැඩියා. මම උන්වහන්සේට හකුරු මුලක් පූජා කරා. ඒ පින නිසා ලැබිච්ච මහත් ආනුභාවයකුයි ආයුෂ්මතුනි මේ කඳු යායම හකුරුකුණි. ඊළඟට සද්දේ මහරහතන් වහන්සේ කියනවා ආයුෂ්මතුනි මගේ පිනේ පමණයි කියලා සීමා කරන්නට එපා. සද්දේ භික්ෂුන් වහන්සේ වනාන්තරය පෙන්නලා කියන බලන්න මේ වනාන්තරය දිහා. බලනකොට මුළු වනාන්තරයේම කල්පවෘක්ෂ පහළ වෙලා වස්ත්‍ර තියෙනවා. හැම කල්පවෘක්ෂයකම වස්ත්‍ර තියෙනවා. ස්වාමීනි මෙවන් මහත් ආනුභාවයක් ලබන ඔබ වහන්සේ මොකද්ද කරපු පින්කම? එතකොට කියන ආයුෂ්මතුනි මම කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ කාලේ දවසක් එක හාමුදුරු නමකගෙන් බණක් අහනකොට මම උන්වහන්සේට බණ ටික අහලා ඇතිවෙච්ච චිත්ත ප්‍රසාදයෙන් උන්වහන්සේට මම වස්ත්‍ර පූජාවක් කළා. ආන්ගේ වස්ත්‍ර පූජාවෙන් ලබන පිනයි ආයුෂ්මතුනි මේ වනාන්තරයේම කල්පවෘක්ෂ පහල කරලා මට වස්ත්‍ර මවන්න පුළුවන් ශක්තියක් ලැබුණේ. ඊළඟට උන්වහන්සේ තව ටික දුරක් වඩිනකොට හිස් භූමියක් පෙන්නලා කියනවා ආයුෂ්මතුනි මගේ පින එපමණයි කියලා සීමා කරන්න එපා. බලන්න මේ භූමිය දිහා. මුළු භූමියේම රත්තරන් භාජන මෙවිලා ඒ රත්තරන් භාජනවල පින්වතුනි පිරෙන්න ලෝකේ උසස්ම ආහාර පාන තියෙනවා. එතකොට අහනවා ස්වාමීනි මෙවන් ආනුභාවයක් ලබන ඔබ වහන්සේ මොකද කරපු පින? ආයුෂ්මතුනි මම කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ කාලේ දවසක් මගේ ළඟට බල්ලෙක් ආවා. මම කකා හිටපු බත් බඳුනින් කොටසක් අර බල්ලට කන්න දුන්නා. ඒ බල්ලට කන්න දීලා කරපු පින නිසායි ආයුෂ්මතුනි මට මේ වගේ මහා ආනුභාවයක් ලැබිලා තියෙන්නේ. ඊළඟට සද්දේය මහරහතන් වහන්සේ තවත් ඉදිරියට වඩිනකොට හිමාල පර්වතයේ පෙන්නලා කියනවා බලන්න ආයුෂ්මතුනි අර හිමාල පර්වත දිහා. පින්වතුනි මුළු හිමාල පර්වතයම රන් කන්දක් වෙලා රත්තරන් හිමාල කන්දක් වෙලා. එතකොට අහනවා ස්වාමීනි කොහොමද ස්වාමීනි මේ මහා හිමාලය රන් කන්දක් කළේ? එතකොට කියන ආයුෂ්මතුනි මම කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ කාලේ දවසක් මගේ ළඟට ආවා ණයක් අරගෙන ගෙවා ගන්න බැරුව දුකටපත් වෙච්ච මිනිස්සෙයි. මම ඔහුට ණය ගෙවා ගන්න කහවණුවක් දුන්නා. ඔහු ඒ ණය ගෙවලා දාලා සතුටින් හිටියා. ඒ කරපු පින නිසායි ආයුෂ්මතුනි මට මෙවන් ආනුභාවයක් මේ ජීවිතේ ලැබුවේ. බලන්න පින්වතුනි ලැබිච්ච පින අතපසු නොකර තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් පින් කරගත්තු නිසා කොයිතරම්නම් ආනුභාවයක් ඒ සද්දේය මහරහතන් වහන්සේ මේ භවයේ ලබලා තියෙනවද? එක බුද්ධාන්තරයක්ම සැප විඳලා මෙවන් කාලයක ඒ මහා සැප සම්පත් ගොඩ උන්වහන්සේට රහත් බව ලැබිලා තියෙනවා. ඒකයි මම සඳහන් කරේ පිනට ගරහන්නට එපා. මා පුණ්‍ය බායි කියලා බුදුහාමුදුරු දේශනා කරනවා මහණෙනි පිනට බය වෙන්නත් එපා. ඒ නිසා මෙවන් උතුම් මනුෂ්‍ය භවයක් ලැබපු ඔබ තමන්ට ලැබෙන්නේ මොන අවස්ථාවේද පිනක් කරගන්න? ඒ ලැබෙන අවස්ථාවේ කොහොම හරි පිනක් කරගන්න. මේ සම්මා රූපාහිනී නාලිකාව තුලින් ඔබට නිරන්තරයෙන්ම ධර්මයේ sannivedanaya කරනවා. ඔබට පුළුවන් ධර්ම ශ්‍රවණය කරන්නට අපි නිරන්තරයෙන්ම මේ නාලිකාව තුලින් ලෞතුරා භාග්‍යවතුන් වහන්සේගේ ගාම්භීරෝ ධර්මය ඔබට ලබා දෙන්නට නිරන්තරයෙන්ම උත්සාහ ගන්නවා. එහෙමනම් එවන් ධර්මයේ ශ්‍රවණය කරලා ධර්මයෙන් පෝෂණය වෙලා බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොවෙනස් වෙන ශ්‍රද්ධාවක් උපදවාගෙන භාග්‍යවතුන් වහන්සේගේම ධර්මයේ කෙරෙහි නොවෙනස් වෙන ශ්‍රද්ධාවක් උපදවාගෙන ආර්යෝ සංඝ රත්නයේ කෙරෙහි
නොවෙනස් වෙන ශ්‍රද්ධාවක් උපදවාගෙන ඒ තිසරණ පිළිබඳව ශ්‍රද්ධාවක් උපදවාගෙන ඔබට වීරිය වඩන්නට ප්‍රඥාවෙන් ශ්‍රද්ධාවෙන් කටයුතු කරන්නට අද මේ ධර්ම ශ්‍රවණය උපකාරයක්ම වේවා. ඔබගේ සිත වීරියවන්ත වේවා. කුසලයට හිත නැඹුරු වේවා. කුසල් කරමින් උතුම් ලෝකෝත්තර සුවයෙන් සැනසෙන්නට කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවායි සාදු සාදු කියා අපි ප්‍රාර්ථනා කරනවා. එසේ ප්‍රාර්ථනා කරන ගමන් සම්මා රූපවාහිනී නාලිකාව තුලින් ලෞතර භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ගාම්භීර ධර්මයේම ලෝකයට දායාද කරන්නට ශක්තිය ලැබේවා. ඒ කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දිනාටමත් නිදුක් භව නිරෝගී භව සැලසේවා. භාග්‍යවතුන් වහන්සේගේ මේ ශාසනයට මහත් ශාසනික සේවයක් කරන්නට අති උදාර ශාසනික සේවයක් ලෝකයා වෙනුවෙන්ම සිද්ධ කරන්නට මේ නාලිකාවට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා සිත ප්‍රාර්ථනා කරමින් අදට අපි මේ දේශනාව නිමාවටපත් කරනවා. තවත් මෙවැනි උතුම් සද්ධර්ම දේශනාවක් ඉදිරියේදී කිරීමේ බලාපොරොත්තුවෙන් ඔබට අදට අපි මේ දේශනාව නිමාවටපත් කරනවා. හැම දිනාටම උතුම් සම්මා සම්බුදු සරණම වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං. මෙවැනි බොහෝ වටිනා ධර්ම කරුණු අප්ලෝඩ් කර සැනින් ඔබේ ජංගම දුරකථනයට නොටිෆිකේෂන්ස් ලැබෙන්න ඔබත් දැන්ම සම්මා TV YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. බොහෝ දෙනාගේ හිතසුව පිණිස මේ ඔබේ කල්යාණ මිත්‍රයන් අතරේ ෂෙයා කරන්න. ඔබට තෙරුවන් සරණයි.